Yaudah. Ntar lagi ada. Aku di dalam. Nih, ini ya kalau nanti. Ayo putih. Silu dinawat සුබ සන්ධ්‍යාවක්. අපිට මේ මාසේ දෙවෙනිදා පන්තිය කරා 9 කරා 10 වෙනිදා පන්තිය නෑ කියලා මම ඔයාලට කිව්වා. තිබුණේ නෑ කියලා. අද 23 දැන් සමහර දරුවන්ගේ පාසල් පටන් ගත්තා. සමහර අයගේ පාසල් තවම පටන් ගත්තේ නැහැ. අපි තවම ඉන්නේ පුතේ පළවෙනි පාඩම. අයි බලමු පළවෙනි පාඩම අද කොටසක් අවසන් වෙනවා. කුමුදු ඉන්නවා. කුමුදි ඔයාගේ ටියුට් ලැබුණ නැත්නම් මම සිකුරාදා දවල් මාතර එනවා. මම අර නම්බරේට කෝල් එකක් දෙන්න සිකුරාදා හෝ බ්‍රහස්පතින්දා හවස එනවා. කෝල් එකක් දීලා ටියුට් ටික ඔක්කොම ගන්න පුළුවන්. ඉතිරි ටියුටුත් එක්ක. ටියුට් ලැබිලා නැත්නම් තැපැල් පොඩි ගැටලු තියෙන දැන් තාම මේ නිරෝධාය නිසා වහලා තියෙනවා. හරි දැන් පාඩමට යන්න. මම නැවත මතක් කළොත් ආර්ථික විද්‍යාව විෂය නිර්දේශයට අදාළව පාඩම් 12යි තියෙන්නේ. පාඩම් 12න් පාඩම් 6ක්ම තියෙන්නේ 12 ශ්‍රේණියට. ඉතිරි පාඩම් 6 තියෙන්නේ 13 ශ්‍රේණියට. ඔය පාඩම් 6න් පළවෙනි පාඩම් 6න් අපි පළවෙනි පාඩමේ තමයි දැනට ඉන්නේ. එතකොට ඔය පාඩම් 12ම අපි සම්පූර්ණ කරන්න ඕන විභාගයට යන්න. ඒ ඇයි ඔය පාඩම් 12ෙම MCQ 50 පළවෙනි MCQ 50 සකස් වෙන නිසා. එතකොට ඔය පළවෙනි පාඩම් 6 අඩුම ගානේ ඔයාලගේ ප්‍රතිඵල හරියට ඇවිල්ලා ගිය අප්‍රේල් වල ප්‍රතිඵල ඇවිල්ලා මේ වෙද්දී ඔයාලා උසස් පෙළ පටන්ගෙන තිබුණා නම් ඔයාලා දෙවන පාඩම අවසානයේ ඉන්න ඕන. නමුත් තවම දෙවන පාඩම අවසානයේ නෙවෙයි ඉන්නේ. තවම පළවෙනි පාඩමේ ඉන්නේ. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. අපිට ඉක්මනට යන්න පුළුවන්. එතකොට පළවෙනි පාඩම තමයි ආර්ථිකයක් හැඳින්වීම. මම කිව්වා ආර්ථිකයක් හැඳින්වීම පාඩම කොටස් තුනකට බෙදෙනවා. එකක් තමයි ආර්ථික විද්‍යාව හැඳින්වීම සහ නිෂ්පාදන සම්පත්. මිහිසර අර පළවෙනි ටියුට් එක. ඊට පස්සේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර, ආවස්තික පිරිවැය සම්පත්තිකම සහ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර. ඊළඟ එක තමයි මූලික ආර්ථික ප්‍රශ්න හා පද්ධති. මූලික ආර්ථික ප්‍රශ්න හා පද්ධති ටියුට් එක කාටත් ලැබුණේ නැහැ. සෝරි මිහිසරට විතරක් ලැබුණා. අනිත් අයට ලැබුණේ නැහැ. මේකත් අපිට ලබන හතිය වෙද්දි ගන්න පුළුවන්. එතකොට පුතේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර කියලා කියන්නේ ආර්ථික විද්‍යාවේදී ආර්ථික විද්‍යාව පිළිබඳ ඇල්මැති පාර්ශවයන්ට ආර්ථික විද්‍යාවේ ආර්ථික කරුණු හොයලා බලන අයට පෙන්වන්න පුළුවන් රූප පාඩමක් මම කිව්වා. ඒ රූප සඳහා භාවිතා කරන්නේ ප්‍රස්ථාරයක 4න් පංගු. ධන ලක්ෂ තියෙන කොටස භාවිතා කරන්නේ. ඒ අනුව අපි ගිය 9 වෙනිදා දෙවනිදා දවස් දෙක පුරාම කතා කරා සම්පත්තිගකම කියන්නේ මොකද්ද? සම්පත්තිගකම නිසා තෝරා ගැනීම කියන්නේ මොකද්ද? තෝරා ගැනීමත් නිෂ්පාදන ක්‍රියාවලියකදී නම් තෝරා ගැනීමේ ස්වරූප තුනක් තියෙනවා. කුමක් ඔපුව නිපදවනවාද යන තෝරා ගැනීම, කෙසේ නිපදවනවාද යන තෝරා ගැනීම, කා සඳහා නිපදවනවාද යන තෝරා ගැනීම. එලෙස දසුනි තෝරා ගන්නකොට එක් අවස්ථාවක් පිළිවෙන් තවත් අවස්ථාවක් හෝ අවස්ථා කිහිපයක් කැප කරන්න සිදු වෙනවා. ඒ කැප කරන ඊළඟ හොඳම අවස්ථාවේ වටිනාකම තමයි ඉටු කරගත් අවස්ථාවේ ආවස්තික පිරිවෙන නැත්නම් opportunity cost එක වෙන්නේ. අපි මෙතෙන්දී ආවස්තික පිරිවෙන පිළිබඳ සරල උදාහරණ කතා කරාට ටියුට් එකේ කතා කරලා තිබුණාට ඔයාලා ටියුට් එක ලියලා ඒවල තිබුණා බොහොම හොඳයි. ලියලා මට එවන්න බැරි වෙච්ච අයත් එයාලත් එවන්න. ආවස්තික පිරිවෙන සාමාන්‍ය ජීවිතයේදී යම් අවස්ථාවක් වෙනුවෙන් කැප කරන ඊළඟ හොඳම අවස්ථාවේ වටිනාකම උනාට අපි මෙතෙන්ද කතා කරන්නේ නිෂ්පාදන සම්බන්ධයෙන් ආවස්තික පිරිවෙන ප්‍රශ්න.
නිෂ්පාදනය සම්බන්ධයෙන් අවස්ථි පිළිවෙල. හිඟ සම්පත් දාගෙන භාණ්ඩ දෙකක් නිපදවද්දී එක භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරද්දී අනෙක් භාණ්ඩයේ නිෂ්පාදනයේ කැප කරන ප්‍රමාණය තමයි අර නිපදවන ප්‍රමාණය අවස්ථි පිළිවෙල කියන්නේ. ඒ නිෂ්පාදනය අවස්ථි පිළිවෙල තමයි අපිට මේ පාඩමට අදාළ වෙන්නේ. නමුත් ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න දරුවෝ හැටියට ආවස්තික පිළිවෙල කියන්නේ මොකක්ද කියලා අපි සරල ජීවිතයේ සංකල්පයකට ඉගෙන ගන්නවා. යම් අවස්ථාවක් වෙනුවෙන් කැප කරන ඊළඟ හොඳම අවස්ථාවේ වටිනාකම ඉටු කරගත් අවස්ථාවේ ආවස්තික පිළිවෙල. හැබැයි ඔයාලා තේරුම් ගන්න ඕන වාතයේ ජලයේ හිරුලිය සම්බන්ධයෙන් ආවස්තික පිළිවෙලක් නැහැ. දැන් මම උස්ම ගන්න ආවස්තික පිළිවෙලක් දරන්නේ. මේ ස්වභාව ධර්මයෙන් දෙන ජලය අහසින් කඩා වැටෙන ජලය ගන්න ආවස්තික පිළිවෙලක් කැප කරන්නේ. හිරුලිය ගන්න ආවස්තික පිළිවෙලක් කැප කරන්නේ. ඒවා අපි පළවෙනි පාඩම් කොටසදී ඉගෙනුවා ආර්ථික නොවන භාණ්ඩ, නොමිල භාණ්ඩ, නිදහස් භාණ්ඩ, ස්වාභාවික භාණ්ඩ කියලා අපි කිව්වා. ඒ නිසා ඒ නොමිල භාණ්ඩවල ආවස්තික පිළිවෙල ශූන්‍යයි. දැන් මම ඔය 9 වෙනිදාට කලින් පන්තියක උගන්වද්දී ඔයාලගේ ගෲප් එක උගන්වද්දී 2023 ගෲප් එකට මේ ආවස්තික පිළිවෙල කොටස උගන්වද්දී ඔයාලා සුවිශේෂ ගෲප් එකක් නේ. ඔයාලගේ ගෲප් එකට මම සුවිශේෂයිනේ එකතු කරේ. එතකොට ඔය 9 ඉඳන් පන්තියේ තිබුණ 9 ඉඳන් කලින් පන්තියකදී මගෙන් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ළමෙක් අහන්නේ මොකද්ද? සර් මේ අවස්ථික පිළිවෙල සංකල්පයක් ගැන කතා කරන්නේ. සර් ඔන්න A කියලා පිරිමි ළමයෙක් කියනවා. A කියලා පිරිමි ළමයෙක් කියනවා. එහෙමයි කිව්වේ. අද නිමේෂුත් නැන්නේ A කියලා පිරිමි ළමයෙක් කියනවා. ඔය A කියලා පිරිමි ළමයා ගෑවුමේ තුන්වෙනි එක්ක යාළු වෙනවා XYZ කියලා. XYZ කියලා ගෑවුමේ තුන්වෙනිකුත් එක්ක යාළු වෙනවා. දැන් ඊට පස්සේ එයා මගෙන් ප්‍රශ්නය අහනවා A කියන පිරිමි ළමයා XYZ කියන ගෑනු ළමයි තුන්දෙනාත් එක්ක යාළු වෙනවා. එයාට විවාහ වෙන්න වෙනවා. එතකොට එයාගේ අනුපිළිවෙල එයා පළවෙනි රුචිකත්වය දක්වන්නේ X ට, දෙවෙනි රුචිකත්වය දක්වන්නේ Y ට, තුන්වෙනි රුචිකත්වය දක්වන්නේ Z ට. එතකොට A කියන පිරිමි ළමයා X තෝරාගත්තොත් විවාහය සඳහා X තෝරාගත්තොත් ඒ අවස්ථාවේ ආවස්තික පිරිවෙල A විසින් A කියන පිරිමි ළමයා විසින් විවාහය සඳහා X තෝරා ගැනීමේ ආවස්තික පිරිවෙල Yද කියලා මගෙන් ප්‍රශ්නය අහනවා. මටත් උඩබිම ගිහුව ප්‍රශ්නයක්. බලන්න ප්‍රශ්නය නේද කියලා. මෙයා සම්පත මේ වමනාට එක් වමනාවක් ඉටු කරගත්තම ඒ වෙනුවෙන් කැප කරන ඊළඟ හොඳම වමනාවේ වටිනාකම ඉටු කරගත් වමනාවේ ආවස්තික පිරිවෙල. මම කලින් කිව්වේ මෙහෙම මාස රුපියල් 100ක් තියෙනවා. මම ලන්ච් එක ගන්නවද? දරුවට බෝනික් එකක් ගන්නවද? ඒ යාළුවෙකුට ටැග් එකක් gift එකක් ගන්නවද? නැත්නම් පොතක් ගන්නවද? කියලා කල්පනා කරලා. රුපියල් 100ෙන් මම ටොයි එක ගත්තොත් දරුවට බෝනික් එකක් ගත්තොත් ඒ වෙනුවෙන් ඊළඟට කැප කරන එක මේක, දෙක මේක, තුන මේක, හතර මේක නම් සෙල්ලම් බඩුවක් ගෙීමේ අවස්ථික වෙන්නේ දිවා ආහාරය නොගැනීම. ඒක පැහැදිලි. මා විසින් සෙල්ලම් බඩුවක් මිලදී ගැනීමේ අවස්ථික වෙන්නේ දිවා ආහාරය නොගැනීම. ඒකට ආර්ථික වටිනාකම් දෙන්න පුළුවන්. මේ ප්‍රශ්නෙට අපි අමාරු වෙටෙනවා. මෙතන පුතේ අවස්ථික වෙයක් නැහැ. ඇයි මේ දෙන්නේ මේ තුන් දෙනාට දෙන්නේ මොනවද? ආර්ථික විද්‍යාවට අයත් නොවන අවස්ථාවක්. මොකද ආදරේ? ආදරේ කියන සංකල්පය ආර්ථික විද්‍යාවට අයත් වෙන අවස්ථාවක් නෙවෙයි. ඔයාලට මතක ඇති ආහාර පාන ඇඳුම් පැළඳුම් නිවාස සෞඛ්‍ය ප්‍රවාහනයේ අධ්‍යාපනයේ කියන අවශ්‍යතා අපි කිව්වේ ලෞකික අවශ්‍යතා. ඒව ඉටු කරගන්න තමයි භූමිය ශ්‍රමයේ ප්‍රාර්ථනීය ව්‍යවසාය කියන සීමිත සම්පත් වලින් නිස්පායිත භාණ්ඩ හා සේවා යොදා ගන්න. ආදරේ කරුණාව දයාව සෙනෙහස කියන අවශ්‍යතා ලෝකෝත්තර අවස්ථා මානසික අවශ්‍යතා ඒවා ස්වභාවයෙන්ම සීමිතයි. ඒවා සංසිඳවන්න භාණ්ඩ හා සේවා වෙනද පොලේ නැහැ. එහෙනම් ආර්ථික විද්‍යාවට අයත් නොවන අවස්ථා තුල
ආවස්තිගුරයක් නෑ. එහෙනම් මේ තුන නීතිමය ගැටලුවක් තිබුණාට ආවස්තිගුරයක් නෑ. එයාට ඕන නම් ඒට x ඉඳලා ඕන තරම් දෙනෙක් විවාහ වෙන්න පුළුවන්. කැප කරන කතාවක් නෑ. ඒ ලබා දෙන්නේ මොකද්ද? ආර්ථික විද්‍යාවට අයත් නොවන මිනිස් අවශ්‍යතාවය. හොඳ දරුවෙක් තාර්කික දරුවෙක් ඒ ප්‍රශ්නේ ආර්ථික විද්‍යාත්මක වැදගත්කමක් තියෙන නිසා තමයි ඔයාලත් එක්කත් මම කතා කරන්නේ. එතකොට අපි මෙහෙම ආවස්තිගුරය සාමාන්‍යයෙන් මෙහෙම කතා කරාට අපි මේ පාඩමේදී ආවස්තිගුරය කතා කරන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන්. භාණ්ඩ දෙකක් සම්බන්ධයෙන්. ඒ භාණ්ඩ දෙකක් සම්බන්ධයෙන් ආවස්තිගුරය හැසිරෙන ආකාරය අනුව අපි රූප හතරක් ඇඳගත්තා. ඒ රූප හතර භාවිත කරලා තමයි ආර්ථිකයේ විවිධ අවස්ථා පෙන්වන්න කරන්නේ. අපි ළඟ තියෙන ওই PDF එකේ උමුදි නැත්නම් අපේ ටියුට් එකේ අපි කොටස් හතරක් කතා කරා. මොකද්ද ප්‍රස්තාර හතර? ඒක මතක් කරලා අපි ඉස්සරහට යමු. අපි දන්නවා භාණ්ඩ දෙක නිෂ්පාදනය කරද්දී පුතේ ආවස්තික පිළිවෙල ස්ථාවරව හැසිරෙනවා. ආවස්තික පිළිවෙල ස්ථාවරව හැසිරෙනවා නම් පවණි නිෂ්පාදන හැකියාව මායුවක් මෙහෙම හැඩයක් ගන්නවයි කියලා අපි ඔප්පු කරලා ඇඳලා පෙන්නලා ඔයාට අග්ගල නෝට් එක ලියලා මට ඉවලා තියෙනවා. මේ ස්ථාවර ආවස්තිකරය නම් සරල රේඛාවක් තියෙන නියම. ආවස්තිකරය වෙන තත්ත්වයක් පෙන්වන්න කරනවා නම් මේ x භාණ්ඩ මේ y භාණ්ඩ නියම වක්‍රේ පිටතට නෙරා ගිහිල්ලා නැත්තම් මූලයට මූල ලක්ෂයට අවතලයි. මූලයට අවතලයි. පිටතට නෙරා ගන්නවා. තව එකක් කිව්වට උසස් පෙළටි කතා කරන්නේ නැත. ඒත් කතා කරනවා කියලා මෙන්න මෙහෙම වුණොත් ප්‍රස්තාරේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මේ x භාණ්ඩ මේ y භාණ්ඩ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මෙන්න මෙහෙම වුණොත් ඒක හීනවන අවස්ථිතිය. මේක ප්‍රොෆෙසර් අත්තපත්තු ආකාර දෙකකට තියෙනවා. මූලයට උත්තරයි ඒ වගේම අභ්‍යන්තරයට නෙරා ගිහින්. මේ තුනම අපිට කියන්න පුළුවන් පුතේ මෙන්න මේ විදිහට එකතු කරලා වරනම් කියන්න පුළුවන් දෙකක් හෝ මේ y භාණ්ඩ මේ x භාණ්ඩ මේ වැඩෙන කොටස මේ ස්ථාවර කොටස මේ ඊඩවල කොටස AB වැඩෙන අවස්ථිතිය BC ස්ථාවර අවස්ථිතිය CD හීනවන අවස්ථිතිය මෙන්න අවස්ථිතිය හැසිරෙන ආකාරය මේක මිශ්‍ර අවස්ථිතිය. එහෙනම් මේ රූප හතරෙන් තොර මේක ඕනනම් පටලවලා දෙන්න පුළුවන්. දැන් මෙහෙම ඇඳොත් අපි පුතේ මෙහෙම ඇඳොත් ඔක්කොම මොකදිනවා? මූලයට අවතල කොටස් තියෙනවා, උත්තර කොටස් තියෙනවා, සරලරේඛී කොටස් තියෙනවා, ඊට වඩා කොටස් නැහැ. එහෙම තියෙනවා. මිශ්‍රාවස්තිකය. කොහොම හරි මේ ප්‍රස්තාර හතර විතරයි භාවිත කරන්න පුළුවන් අපිට ආර්ථිකයක විවිධ අවස්ථා පෙන්වන්න. දැන් මේ දවස්වල කෑ ගහනවා. මේ දවස්වල කට්ටිය කෑ ගහනවා. බඩු මිල ඉහළ ගිහිල්ලා උද්දමනයක් තියෙයි කියලා. ආර්ථික වෘද්ධියක් තියෙයි කියලා. ඒ කියන්නේ ආර්ථික කඩාවැටීමක් තියෙයි කියලා. රුපියලයේ පහත වැටිලා කියලා. ඒ ඔක්කොම සංකල්ප මේකේ පෙන්නනවා. කොයි වසංගතේ නිසා ආර්ථිකයට මොකක්ද වුනේ? ශ්‍රමිකයෝ ලෙඩ වෙනවා. මිනිස්සු වැඩ කරන්නේ නැහැ. පන්ති නිවාඩු දෙනවා. ඒ විතරක් නෙවෙයි අපි ගන්න පුළුවන් රටේ ශ්‍රම සම්පත අහිමි වෙලා යන ඒ ඔක්කොම මේ වක්කොලින් පෙන්වන්න පුළුවන්. අද අපි මේ වක්කොලින් ඔක්කොම පෙන්වලා ඉවර වෙලා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර දෙකකුත් සාකච්ඡා කරලා මේ ටික අපේ බවට පත් කරගන්නවා. එතකොට මේව පාඩම් කරන්න දෙයක් නෙවෙයි. මේක අපේ බවට පත් කරගත්තා. එතකොට සෙහාන් ඇවිල්ලා තියෙනවා. සෙහාන් ටියුට් එකේ. සෙහාන් ගාව ටියුට් එක තියෙන නිෂ්පාදන හැකියාව මායිම් කරන්නේ. මිල් පාට සර් ඒකනේ සර්. පුතේ නිෂ්පාදන හැකියාව මායිම් කරන්නේ. ඔව් තියෙනවා සර්. තියෙනවා. ඒකේ පුතේ පිටුවංක 8 බලන්න. කුමුදි ටියුට් එක ලැබෙන පුතේ මේ සිකුරාදා දෙනවා. ආවේ නැත්තම් සිකුරාදාට ආවේ නැත්තම් සිකුරාදා හවස හෝ බ්‍රහස්පතින්දා හවස මම එනවා. මම ඇවිල්ලා සදිලට කෝල් එකක් දෙනවා. සදිල ඩෙලිවරි කිව්වා. ඒ නිසා සදිලට දුන්නේ නැත්තේ. මේ එදා නම්බර් එක වැදලා කතා කරන්න බැරි වුණා. 8 වෙනි පිටුව බලන්න. 8 වෙනි පිටුවේ පුතේ මිතාරා 8 වෙනි පිටුවේ තියෙන උඩම පළවෙනි එක ස්ථාවර අවස්ථිකරය පැවතීම. ටියුට් එකේම සම්පූර්ණ කරන්න. ස්ථාවර අවස්ථිකරය පැවතීම අපි ඒක ඇඳලා. ඊට පස්සේ
වැඩි වන අවස්ථිපුරයක් පැවතීම. ඒකත් ඇඳා. හීන වන අවස්ථිපුරයක් පැවතීම. ඒකත් ඇඳා. ඊට පස්සේ කවුද මනුජය 9 වෙනි පිටුවේ තියෙනවා වැඩෙන ස්ථාවර හීන වන අවස්ථිපුරයක් පැවතීම කියලා 4 වෙනි එක. ඒකත් අපි ඇඳා පුතේ. ඒකත් අපි ඇඳා. ඔබතේ සදිල්ලයි පවුලටම මේ කොයිඩ් හැදලා කියලා කිව්වා. කොයිඩ් හැදලා කිව්වා සදිලා මම කතා කරා. සදිලා ක්ලාස් එකට ආවෙත් නැහැ, ඊ ක්ලාස් එකට ආවෙත් නැහැ. හරි. බොයි වසංගතේ හැමතැනම තියෙනවා. ඔයාලේ දක්ෂතාවය තමයි එකකින් බේරලා සිටී. තව අවුරුද්දක් විතර යනකම්. මේ එතකොට පුතේ 9 වෙනි පිටුවේ 4 වෙනි රූපය තියෙනවා වැඩෙන ස්ථාවර හා හීන වන ආස්තිපුරය මිශ්‍ර පැවතී. ඒකත් කතා කරා. තව මීට අමතරව මේ 4ට අමතරව පැත්තකින් ඇඳා ඒක මම දැක්කනේ කාගේද මුතාර හරි කවුරු හරි මෙයත් ඒවල තුන මිහිසරත් ඒවල තිබුණ නෝට් එක මේ ස්ථාවර ආස්තිපුරය මම පෙන්නුවා. වැඩෙන ආස්තිපුරය පෙන්නුවා. හීන වන ආස්තිපුරය පෙන්නුවා. මිශ්‍ර ආස්තිපුරය පෙන්නුවා. මේක නැති වුණාට මම කිව්වා මුලින් ලියන්න කියලා ආවස්තික පිළිවෙල පෙන්වන්න පුළුවන්. මේ බලන්න. අපි ආවස්තික පිළිවෙල පෙන්වන්නේ ආවස්තික පිළිවෙල. ඒක දසුලි ආවස්තික පිළිවෙල පෙන්වන්න පුතේ මේ වක්‍ර හැඩේ කුමක් වුණත් කමක් නැහැ. x බාන්න y බාන්න. y බාන්න ලියලා නැත්තම් කොහෙන්ද ලියා ගන්න ඕනද? ඒක දාලා නැහැ ටියුට් එකට මම. ආවස්තික පිළිවෙල පෙන්වන වක්‍ර බෑවුනේ. වක්‍ර බෑවුමේ ලක්ෂ දෙකක් ගත්තම මෙන්න මේ වගේ මේ ලක්ෂ දෙකේ මෙතනලා මෙතෙන්ට එද්දි මේ ටිකට අපි කියනවා ඩෙල්ටා x කියලා. මේ ටික වැඩි වෙනවා. ඩෙල්ටා වලින් කියන වෙනස. මේ ටික අඩු වීම ඩෙල්ටා y. දැන් මෙතන ආවස්තික ක්‍රියාව වෙන්නේ මෙන්න ආපි ආවස්තික පිරිවැය සමානයි ඩෙල්ටා y බෙදනවා ඩෙල්ටා x වලින්. ඕනනම් අපිට කියන්න පුළුවන් වක්‍රයේ බෑවුමෙන් ආවස්තික පිළිවෙල පෙන්වන්න. වක්‍රයේ බෑවුමෙන් ආපි පෙන්වන්න. ආපි පෙන්වන්න. පාස් පේපර් කරද්දී අහුවෙනවා. මේකත් මම කිව්වා සුවිශේෂ අංකයක් දාලා දාගන්න කියලා. මුලම අංකයක් දාලා. ඕකේ අංක වෙනස් වුණාට කමක් නැහැ ටියුට් එකේ. එතකොට කවුරු හරි කෙනෙක් ආවස්තික පිළිවෙල පෙන්වන්න කිව්වම මේ වක්‍රයේ හැඩේ සරල රේඛාවක් කළා මේ ත්‍රිකෝණය ඇඳලා පෙන්නුවත් ලකුණු දෙන්න. වක්‍ර හැඩේ මූලයට උත්තල කරලා පෙන්නුවත් දෙන්න. මෙතන සුවිශේෂ ආවස්තික පිළිවෙල පෙන්වන්නේ. ඒකට මේක ගන්න. මේ ස්ථාවර ආවස්තික පිළිවෙල, වැඩෙන ආවස්තික පිළිවෙල, හීන ආවස්තික පිළිවෙල, මිශ්‍ර ආවස්තික පිළිවෙල. ඒක. එතකොට මෙහෙම ආවස්තික පිළිවෙල මෙහෙම පෙන්නුවට මට මතකයි 2019 පේපරේ. ආවස්තික පිළිවෙල අතර මෙච්චරයි තියෙන්නේ. මාගේ ස්කීම් එක බැලුවම මාස්ටර් ගයිඩ් එක බැලුවම විවිධ ස්වරූපෙන් පෙන්වලා තියෙනවා. ඒ විවිධ ස්වරූපෙන් පෙන්වුවට ආවස්තික පිළිවෙල විවිධ ස්වරූපෙන් පෙන්වුවට රූප සටහන ලකුණු දෙනකොට ඔහොම ලකුණු දෙන්න. දැන් අපි යමු පස්වෙනි අංකෙට. අංක 5ට. අංක 5 තියෙන්නේ පුතේ 9 වෙනි පිටුවේ. අංක 5 තියෙන්නේ කුමුදි පැත්තකින් ලියා ගන්න. 9 වෙනි පිටුවේ 5 නිෂ්පාදනයේ ශක්‍ර ප්‍රදේශ හා අශක්‍ර ප්‍රදේශ. ශක්‍ර කියන්නේ පුතේ ශක්‍ර කියන වචනේ තේරුම තමයි ability happy inability නොහැකි. එතකොට අපි ගත්තොත් මෙන්න මේ වගේ y බාන්න x බාන්න කියලා ගත්තොත් ශක්‍ර කියන්නේ නිපදවන්න හැකි ප්‍රදේශ කියන්නේ පුතේ එක්ක වක්‍රයේ මත හෝ මෙන්න මේ වක්‍රයේ මත හෝ ඇතුළත ලක්ෂ ශක්‍ර ප්‍රදේශ වරායතු දාන වක්‍රය මත හෝ ඇතුළත ලක්ෂ. එතකොට මේ දසුලි වක්‍රය මත අපට නිපදවන්න පුළුවන්. ඇතුළත ලක්ෂ වලත් නිපදවන්න පුළුවන්. ඔය පිටත බෑ. ඒකනේ සම්පත්තිංගකම් පෙන්නන්නේ පිටත බෑ. පිටත බෑ. ශක්‍ර ප්‍රදේශ කියන්නේ ඔක. මේ තියෙන ශක්‍ර ප්‍රදේශ වක්‍රය මත හෝ ඇතුළත ලක්ෂ. අශක්‍ර ප්‍රදේශ. අශක්‍ර ප්‍රදේශ වක්‍රයට පිටත ලක්ෂ
ලක්ෂ කියනකොට යංශ ලියනකොනේ ඒ යංශ ලියන්නේ. ලක්ෂ කියලා කියන්නේ 30ක් කියන්නේ. යංශ නොලියු හැටි 1.5ක් කියන සංඛ්‍යාවෙන්. එහෙනම් මෙන්න මෙච්චර ලියන්න ඕන ඔයාලට. හොඳයි. ඒ කියන්නේ නිෂ්පාදන හැකියාව වක්‍රේ කොහොමද හැදගත්තක් කවන්නේ. මෙතන අහලා තියෙන්නේ මොකද්ද? ශක්‍ර ප්‍රදේශ සහ අශක්‍ර ප්‍රදේශ. ශක්‍ර කියන්නේ පුතේ නිබදවන්න පුළුවන්. අපේ ඉඩමේ කියලා හිතා ගන්නකො. මේ මගේ මායිම. මට මායිමේක සිටවන්න පුළුවන්. ඇතුළේ හිටවන්න පුළුවන්. ශක්‍ය ඇබිලිටි හැකි. නිබදවන්න පුළුවන් ආර්ථිකය. අශක්‍ය කියලා කියන්නේ මේ අනුන් ගිඩන් වල හිටවන්නේ නැහැ. අශක්‍ර ප්‍රදේශ. මේ පිටත බෑ. ना අපි ඉස්සෙල්ලම දැනගන්න ඕනේ නිෂ්පාදන හැකියාවක් හැඩේ දැනගන්න. දැන් නිබදවන්න පුළුවන් ප්‍රදේශ සහ නොපුළුවන් ප්‍රදේශ. ඒක ලියා ගන්න ප්‍රශ්න අංක 5ට අදාළව මේක ඇඳ ගන්න. ඇඳගෙන මෙහෙම ඊතල දෙකක් දාලා ඊතලෙන් නොදැම්මක් මම ඊතලෙන් දැම්මම නිශ්චිත තැනක් පෙන්නනවනේ. මෙහෙම රේඛාවක් ගහුවම නිශ්චිත තැනක් පෙන්නන්නේ නැහැ. වක්‍රය මෙතන යට දාලා තියෙනවා. ශක්‍ර ප්‍රදේශ වක්‍රය මත හෝ ඇතුළත ලක්ෂ. අශක්‍ර ප්‍රදේශ වක්‍රයට පිටත ලක්ෂ. ලියා ගන්න. ටියුට් එකේම ලියා ගන්න. සියලු පාඩම් වලට නිබන්ධන තියෙනවා. නෝට් එක තියෙනවා. පාඩම් 6ක් යනකම් විතරයි ඔයාලා නෝට් ලියන්නේ. සියලු නෝට් තියෙනවා. ප්‍රස්තාරාදී නෙද තියලා ඔක්කොම තියෙනවා. එහෙම කරන්න හේතුව ඇයි? එතකොට මට ගොඩාක් පැහැදිලි කරන්න පුළුවන්. මම ගොඩාක් පැහැදිලි කරන්න පුළුවන්. ඔයාලට අහන් ඉන්න පුළුවන්. තව මේ කොරෝනා වසංගතය නිසා ලැබිච්ච තව chance එකක් තමයි කාට හරි කෙනෙකුට පාඩම හොඳට තේරුනේ නැත්නම් මොකෝ කරන්නේ? ආයි ඒ පාඩම හොඳට නෝට් එක කියවලා ආයි රෙකෝඩින් එක අහන්න පුළුවන් නේ. ඔහොම දේවල් අපිට තිබුණා. අපි මේ බස් කබලක එල්ලලා ගිහිල්ලා ෆුඩ් බෝඩ් එකේ එල්ලලා මේක අනිත් නිකන් කියන්නේ. ෆුඩ් බෝඩ් එකේ එල්ලලා ගිහිල්ලා මොන හරි හාෆ් ෂීට් කොල කෑල්ල කිරියාගෙන එනවා. අහන්න කෙනෙකුත් නැහැ. ටෙලිෆෝනුත් නැහැ ඒ කාලේ. අපේ ටෙලිෆෝන් දැක්කම මැජික් වගේ. අපි දකින්නේ පෝස්ට් ඔෆිස් එකේ ටෙලිෆෝන් එක. ඒ පෝස්ට් ඔෆිස් එකේ ගිහුවේ වෙලාවේ කවුරු හරි කෝල් එකක් ගන්න නම් කට අරන් බලන්න. අර පරණ චිත්‍රපටි වල බලන කළු සුදු චිත්‍රපටි වල සිදුරට දාලා මෙහෙම කරගන්න ක්‍රීම් ගාලා කරගන්න අංගිට දාලා කරගන්න. ඒ විතරයි අපි දැක්කේ. ටෙලිෆෝන් එකක්. ඉච්චරයි දැක්කේ. දැන් ඔයාලට මොකද්ද? ඔයාලට ඕන ආර්ථික විද්‍යාවක් නම් ඩික්ෂන් එකක් අපි දැක්කේ නෑ විශ්වවිද්‍යාලයට යනකම්. ශබ්දකෝෂ දැන් එහෙම නෙවෙයි ෆෝන් එක අරගෙන කටින් කිව්වම ඉංග්‍රීසි වචන සිංහල වචන කියනවා ඒ තරම් දියුණු තාක්ෂණයක් තියෙනවා. මේ ආර්ථික විද්‍යාකාරයෝ ඕන දෙයක් ඔයාලට පොතපත පෙන්නලා හොයා ගන්න පුළුවන්. ඉන්ටර්නෙට් වලට ගිහිල්ලා හොයා ගන්න පුළුවන්. ඇත්තෙම ඔයාලා ඇත්තෙම වාසනාවන්තයි අතින් තොරතුරු හොයා ගන්න සෑහෙන වාසනාවන්ත. ඒ වාසනාව හැබැයි දැනගන්න ඕන අපේ කාලේ එහෙම දුක් වෙලා ඔයාලා කාලේ මෙහෙම දියුණු වුණාට ඔයාලයි දරුවන්ගේ කාලේ එයාලා තවත් ඉස්සරහින් නේ. ඒතර අපි පුරු ජවයෙන් අපි වැඩේ කරගන්න ඕන. එදාට ඔයාලට කියන්න පුළුවන් අපේ කාලේ තිබෙන නියමයි කියලා. ඒකට ඒවා තවත් දියුණු තත්ත්වයකට පත් වෙනවා. ඒ බලන්න පුතේ 6 වෙනි එක තියෙන්නේ ආර්ථිකයේ හිඟ සම්පත්ත සම්පත් හිඟ ගන්න. අන්න බලන්න. තව එකක්. මම මේක ලකුණුවද? නෑ මෙහෙම නේද 6. ආර්ථිකයේ හිඟ සම්පත්ත සම්පත් හිඟ ගන්න. එතකොට දසුලි මේ x බහන්න හිඟ සම්පත්ත සම්පත් හිඟ තම කියනකොට පුතේ හිඟ සම්පත්ත මේ වාක්‍යෙ මදින්න නම් ප්‍රශ්නේ නෑ. ඕක මදින්න. ටිකක් ඒක අඳිනකොට ලස්සනයි නේ. පේනවා. මේ ඒක මම අඳිනවා. එතකොට හිඟ සම්පත්ත 6 තියෙන්නේ ආර්ථිකයේ හිඟ සම්පත්ත සම්පත් හිඟ. වචන දෙකක්. හිඟ සම්පත්. සම්පත් හිඟ දෙකක් උනේ. ඒ කියන්නේ හිඟ සම්පත් කියන්නේ දැන් තියෙන ටික. මගේ රුපියල් 10000ක් තියෙනවා. නැත්තම් මට තියෙන පර්චේස් 10 ඊටමක් තියෙනවා. ඒක හිඟ සම්පත පුතේ. ඒ හිඟ සම්පත. හිඟ සම්පත තියෙන ටික තමයි හිඟ සම්පත. හැබැයි ගෙවල් දෙකක් හදනවට සාපේක්ෂව මගේ ඊටම කුඩායි.
සාපේක්ෂව කුඩා වීම තමයි සම්පත් හිඟකම කියන්නේ. සම්පත් හිඟකම කියන්නේ පිළිද ලක්ෂය. ඒ කියනවා ඒ ලක්ෂය. සම්පත් හිඟකම. සම්පත් හිඟකම අකුරු ඕන එකක් හොඳයි. මම නිකන් ඒ ලක්ෂය දැම්මා. සම්පත් හිඟකම වෙන්නන්නේ පිළිද ලක්ෂය. මේවා හිඟයි. උවමනා තියෙනවා. මට වාහන දෙක තුනක් ගන්න උවමනාව තියෙනවා. නමුත් සල්ලි නෑ. එතන මොකෝ වෙන්නේ? හිඟකම. අසීමිත උවමනාවන්ට සාපේක්ෂව සම්පත් වල ඇති සීමිත බව හිඟකම. හිඟකම පෙන්වන්නේ නීහෑම වක්‍රයෙන් පිටිත ලක්ෂයකි. හිඟ සම්පත් පෙන්වන්නේ තියෙන ටික. මට තියෙන මෙච්චරයි. හිඟ සම්පත් පෙන්වන්නේ මෙතන අපි C කියලා දාමු අපි. C කියලා දාමු. හිඟ සම්පත් පෙන්වන්නේ AB මායිමේ. AB මායිමේ. මායිමේ පෙන්වන්නේ මම නෙත්මි රැගෙදරට ඇවිල්ලා අහනවා නෙත්මි කෝයාගේ ඉඩම වා කියනවා අර එහා කොනේ ලයිට් කණුව ගාව එකම ආන්න අර පුවක් ගහ තියෙන තව මායිම ඔය මායිමකට පෙන්නනවා ඔයාගේ හිඟ සම්පත පෙන්නනවා සම්පත පෙන්නනවා ඒක තමයි ඔයාලා හිඟ සම්පත හැබැයි ඔයාලට අල්ලපු ඉඩම ගස් හිටවන්න බෑ ඔයාලා ඉඩමට සාපේක්ෂව ඒ හරිය හිටවන්න ප්‍රමාණවත් හොඳටම තියාගන්න සම්පත් හිඟකම කියන්නේ අසීමිත උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් නොවේ. හිඟ සම්පත් කියලා කියන්නේ තියෙන සම්පත් සීමිතයි. මේක සාපේක්ෂ සංකල්ප. මේක නිරපේක්ෂයි. AB මායිමෙන් දෙන්න. මේ වචන දෙක බලන්නකෝ. තාත්තා ලොකුයි. එකක් හොඳයි. ලොකු තාත්තා. මේකෙත් එහෙමනේ. සම්පත් හිඟකම. හිඟ සම්පත්. ඒ වගේ මම මේක ලියනවා. තාත්තා ලොකුයි. ලොකු තාත්තා. දෙකම එකක්ද? තාත්තා ලොකු එක මට වඩා. එක අම්මට වඩා. එක බාප්පට වඩා. එක සීයට වඩා. තාත්තා ලොකුයි. සාපේක්ෂව කියන්නේ. තාත්තා තනියව ගත්තට පස්සේ ලොකු නේ. එක මට සාපේක්ෂව තාත්තා ලොකුයි. एक अम्मට සාපේක්ෂව තාත්තා ලොකුයි. එක බාප්පට සාපේක්ෂව තාත්තා ලොකුයි. මාමට සාපේක්ෂව තාත්තා ලොකුයි. තාත්තා ලොකු සම්පත් හිඟකම. මොනවද? අසීමිත උවමනාවට සාපේක්ෂව සම්පත් සීමිත වීම හිඟකම කියන්නේ. මේ පෑන හිඟ නැහැ. ලියනවට සාපේක්ෂව හිඟයි. මගේ කාලේ හිඟ නැහැ. ගත කරන සාපේක්ෂව හිඟයි. මගේ සල්ලි හිඟ නැහැ. වියදම් කරන සාපේක්ෂව හිඟයි. හිඟම සාපේක්ෂ සංකල්පය. ඒක නියම වක්‍රයේ පිළිද ලක්ෂණ දෙන්න. හිඟ සම්පත් කියන්නේ තියෙන එක. ලොකු තාත්තා. ලොකු තාත්තා ලොකු වෙන්න ඕනද? නෑ තාත්තගේ අයියා වෙන්න ඕන. ලොකු තාත්තා. නැතුව සයිස් එකකින් ලොකු වෙන්න. එහෙම ගන්න නිරපේක්ෂව ලොකු තාත්තා. එයා තාත්තගෙට වඩා වයසින් වැඩි වීම ඕනේ. මේ වචනවල තියෙන පොඩි අර්ථයක්. අම්මා ලොකුයි ලොකු අම්මා හිතන්න. ඒ වගේ අදහසක් තියෙනවා. එහෙනම් ඔයාලා තේරුම් ගන්න මෙතන විභාගෙදී තවම අහලා තියෙන්නේ සම්පත් හිඟකම අහලා තියෙනවා. පිළිගන්න. හිඟ සම්පත් ඒ කවුද බලස් බපේට ලියමු. දැන් අපි මේක ලියාගෙන සයන් මේක ලියාගෙන ඇඳගෙන 6 වෙනි අංකයට ඇඳගෙන අපි ඉස්සරහින් ලියමු. මේකත් ඉස්සරහින් ලියමු. පොඩි විස්තරයක් 12. ඉස්සරහින්. ඉස්සරහින් ඇඳ ගන්නකො. ඇඳ ගන්න. ඇඳගෙන ලියමු. පවණි ඇඳලා තියෙන්නේ වයිබාන් ප්‍රස්තාවේ තියෙනවානේ. වක්‍රේ යන්නේ තියෙන වක්‍රය ඇඳලා වක්‍රයට AB කියලා දාන්න. අතට පිටත C සම්පත් හිඟකම කියලා දාන්න. පොඩ්ඩක් වක්‍රයට කිට්ටු කරලා යන්නම් මට ලියන්න ඉඩ තියෙනවා. ඔයාලට ලියන්න ඉඩ තියෙනවා. ලියනකොට ඕන නම් ඔයාලට ප්‍රස්තාවට උඩින් පාවිච්චි කරන්න පුළුවන් පොතේ ලියනකොට නැත්නම් යටින් පාවිච්චි කරන්න. අනේ ප්‍රස්තාර ටියුට් එකේ ඇඳලා ඔහොම දීම තුල කොච්චර අපිට පහසුද කියලා වැඩි නේ ඉස්සරහින් ලියන්න පුතේ මෙහෙම ඉස්සරහින් ඉඳ අරගෙන ලියන්න හොඳේ පැන්සලෙන් ලියුවක් කමන්නේ ඒක ඉඳ අරගෙන පස්සේ ලියන්න පුළුවන් නේ එහෙම ලියන්න අසීමිත මිනිස් උමනාවන්ට සාපේක්ෂව අසීම 6 වෙනි අංකෙට ඉස්සරහින් ප්‍රස්තාරට ඉස්සරහින් ලියන්න
අසීමිත මිනිස් වමනාවන්ට සාපේක්ෂව අසීමිත මිනිස් වමනාවන්ට සාපේක්ෂව අසීමිත මිනිස් වමනාවන්ට සාපේක්ෂව අසීමිත මිනිස් වමනාවන්ට සාපේක්ෂව සම්පත්වල ඇති සීමිත බව සම්පත්වල ඇති සීමිත බව සම්පත්වල ඇති සීමිත බව සම්පත් හිඟකමයි සම්පත් හිඟකමයි එය ni ha ma කෙටියෙන් ni තිතක් ha තිතක් ma තිතක් ni ha ma වක්‍රයට ni ha ma වක්‍රයට පිටත ලක්ෂයකින් ni ha ma වක්‍රයට පිටත ලක්ෂයකින් වරන් ඇතුලේ C ලක්ෂය මේකට අදාළව කියන්නේ අපි වරන් ඇතුලේ C ලක්ෂය වරාවහන පෙන්වයි ප්‍රස්ථාරයේ උට්ටේ නෝට් එකේ ඒ කියන්නේ පොතේ අදිද්දී ප්‍රස්ථාරයට උඩින් ඔය ලිංග ලියන්න පුළුවන් දෙයි වෙනම ලියන්න හිඟ සම්පත් අනු සැපයුම සීමා සහිත සැපයුම සීමා සහිත සැපයුම සීමා සහිත භාවිතයේදී ආවස්තික පිරිවැයක් වැය වෙන සැපයුම සීමා සහිත භාවිතයේදී ආවස්තික පිරිවැයක් වැය වෙන භාවිතයේදී ආවස්තික පිරිවැයක් වැය වෙන සම්පත්තිය එය AB capital ලියන AB ni ha මායිමින් AB ni ha මායිමින් එය AB ni ha මායිමින් එය AB ni ha මායිමින් ni ha කියන්නේ නිෂ්පාදන හැකියාව AB ni ha මායිමින් පෙන්නුම් කරා AB කියලා දැම්මනේ පුතේ මේ මුළු විභාගෙටම දෙන්නේ ලකුණු 4.5යි නිෂ්පාදනය කියමානකට. ඒ 4.5න් දෙකක් ගන්න වෙන්නේ බහුවර්ග ප්‍රශ්න වලින්. කොයි එකක් ගන්න වෙන්නේ. මේ ගොඩක් කතා කරාට ලියන ප්‍රශ්නය තුල ලකුණු දෙකක් දෙන්නේ ප්‍රායෝගික සංකල්පයක් අහන්නේ. දැන් ගිය සැරේ ඇහුවේ කොයිඩ්ව සංගතය ආර්ථිකයක් මත කරන බලපෑම නියමයක් පෙන්නනවා. කොයිඩ්ව සංගතය ඒ වගේ ප්‍රායෝගික කරුණක් අහන්නේ ලියන එකට. මේ සංකල්ප වල වැදගත්කම මේවා තේරුම් ගත්තම නිෂ්පාදන හැකියාව මායිමක් වලින් බහුවර්ණ දෙකක් දෙනවා කියනවා. බහුවර්ණ දෙකේ උත්තර 10ක් තියෙනවනේ. එකට 5ක් තියෙනවනේ. ඔය බහුවර්ණ දෙක ගත්තම ඒ ප්‍රශ්න දෙකක් නේ.
එතකොට බලන්නකෝ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර බහුවර්ණයක් ඇහුවොත් ප්‍රශ්නේ උත්තර පහයි කරුණු 6ක්. ප්‍රශ්න දෙකක් ඇහුවොත් ප්‍රශ්න දෙකයි උත්තර 10ක් තියෙනවනේ. කරුණු 12. તો නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රේ පාඩමේ 12 පළක් ස්පර්ශ කරනවා. ඒ උත්තර 10යි ප්‍රශ්න දෙකයි. ඒකයි මේක ඉගෙන ගන්න. මෙහෙම ඉගෙන ගන්න. ලකුණු 4මාරයි සම්පූර්ණයෙන්ම දෙන්නේ. නමුත් අර දැන් මෙහෙමනේ තියෙන්නේ. කවදාවත් හිතන්න එපා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර ප්‍රශ්නයක් අහලා බහුවර්ණයක් අහලා හරි උත්තරේ ලකුණු කරන්න යද්දි වැරදි උත්තර 4 වෙන පාඩමකින් දෙන්නේ. ඒ දෙන්නේ නිෂ්පාදන හැකියාව මායිම්. ඒ පාඩම් කිහිපයක උත්තර තියෙනවා නම් මෙවැනි ප්‍රශ්නයක් අහන්න විභාගෙ කොහොමද? පහත ප්‍රකාශ වලින් ආර්ථික විද්‍යාවේ සංකල්පයකට එකඟ වී නොහැකි. අන්න ඒතර පළවෙනි පාඩම පුරාණ ප්‍රශ්න වලින් අහන්න. කොටස් වලින්. එහෙම අහන ප්‍රශ්න අඩුයි. ඒ සංකල්ප 4ක් පෙරදී එකක් නිවැරදි. නැත්තම් අහන්න පුළුවන් සංකල්පයක් නොවන්නේ. වන්නේ. එහෙම අහන ප්‍රශ්න අඩුයි. පාස් පේපර් වලම අහන්න. ඒ නිසා මේ සංකල්ප කොහොමද තේරුම් ගන්න ඕන මේ හිඟ සම්පත් පෙන්නුම් කරන්නේ මේ හැම අවස්ථේෙමි කියන එක ප්‍රකාශයක් වෙන්න පුළුවන්. දැන් අපි යම් පුතේ 7ට 7 කියන්නේ ඌර සම්පත් උපයෝජනයට බාන නිපදවීම. දැන් පුතේ ඌර සම්පත් උපයෝජනය කියන්නේ 7 පුතේ ඌර සම්පත් උපයෝජනය කියන්නේ අපි වැඩියෙන් භාවිතේ අඩුවෙන් භාවිත කිරීමනේ. මගේ මේකෙදී පාම් 500ක් හදන්න පුළුවන් බනිස් 4000ක් හදන්න. කැපැසිටි එකේ ධාරිතාව වෙච්චා. පාම් 500යි බනිස් 4000යි. නමුත් මම හදන්නේ පාම් 400යි බනිස් 3000යි. උපරිම භාවිත කරන්නේ. තියෙන සම්පත් ඌණ උපයෝජනය. ඌණ උපයෝජනය. එහෙනම් ඇතුළත ලක්ෂ වලින් කියනවා. A B C D ඔය පරිබල ලක්ෂණ. ඇතුළත ලක්ෂ වලින් වෙන්න. ඇතුළත A B C D යනාදී ලක්ෂ වලින් වෙන්න. ලක්ෂ වලින් වෙන්න. මොකක්ද? සම්පත් ඌණ උපයෝජනය. ඌණ මගේ ඉඩමේ පුතේ පොල්ගස් 50ක් හිටවන්න පුළුවන්. දැන් හිටවල තියෙන 30යි. ඌණ සම්පත් උපයෝජනය. පොල්ගස් 50ක් හිටවන්න පුළුවන්. මම එනෝනේ සයන් ඔව් සර්. හරි පුතේ සිග්නල් අවුලක් නේ බලන්න 9 වෙනි පිටුවේ බලන්න යටම තියෙනවා ඌණ සම්පත් උපයෝජනකයේ බාඩ නිපදවීම මේක අඳින්න තියෙන්නේ බලන්න 10 වෙනි පිටුවේ උඩම තියෙන විස්තර කරලා අර ඩිංග ලිව්වම මෙන්න මේ උදාහරණ ඕන එකක් දුන්නොත් විභාගෙදී මිතාර මේක පෙන්නන්නේ හරිද ඇතුළත ලක්ෂ වලින් පෙන්නන එකක් හෝ කිව්වේ මෙන්න මේ 10 වෙනි පිටුවේ උඩම තියෙනවා බලන්න දසුනි සම්පත් ඉහත අවස්ථාවට උදාහරණ ලෙස සම්පත් සම්පූර්ණයෙන් භාවිත නොගැනීම ඇතුළත ලක්ෂ වෙනවා වගා නොකළ බිම් පැවතීම ආර්ථිකයේ සම්පූර්ණ වගා කළා නැහැ මුඩු බිම් පවතිනවා එහෙනම් ඇතුළත ලක්ෂ පෙන්නන්නේ ආර්ථිකයකනේ පෙන්නන්නේ වක්‍ර පෙන්නන්නේ ආර්ථිකයක් නිෂ්පාදන අකාර්යක්ෂමතාව
ඇතුළත ලක්ෂ වෙන්නන්නේ. එහෙනම් නිෂ්පාදන කාර්යක්ෂමතාවය වක්‍රය මත හොඳේ ඉදිරියට යනවා. අකාර්යක්ෂමතාවය. අකාර්යක්ෂම කියන්නේ මිනිස්සු වැඩ කරන්නේ නැහැ. ඔය ඉන්නේ. ඇතුළත ලක්ෂ වෙන්නන්නේ. නිෂ්පාදන කටයුතු වල පරිපාලන අකාර්යක්ෂමතාවය පැවතීම. පරිපාලන දුර්වලයි. හරියට සම්පත් යොමු කරන්නේ ඉලක්කගත කරන්නේ. ඒක භාවිතය අඩුයි. ඇතුළත ලක්ෂ. කර්මාන්තවල වසා තිබීම. අන්න පුතේ කොයිඩ් සංගතය නිසා කර්මාන්තවල වසා තිබ්බා. ජන ඒකරාශී වෙන්න බෑ. සංචරණ සීමා පැනෙවුවා. ඒ කාලේ කර්මාන්තවල නිමෝ මාඩු. ඔය නිසා තමයි අද ඉලෝලු මිල ගන්න විවිධ භාණ්ඩ නිෂ්පාදන මිල ගන්න ඉහළ ගිහිලා තියෙන්නේ. ඒ පහුගිය කාලේ නිමෝමක් වෙනද පොට ආවේ නේ. කර්මාන්තවල වසා තිබුණා. ඒ නිෂ්පාදනය කරේ නේ. ඌණ සම්පත් උපයෝජනය ඇතුළත ලක්ෂව. නියගය විදුලි බල අර්බුදය හෝ ස්වාභාවික ආපදා. නියගය විදුලි බල අර්බුදය හෝ ස්වාභාවික ආපදා නිසා නිමෝම පහත මට්ටම පැවතීම. නිමෝම පහත මට්ටම පැවතීම. නිමෝම පහත මට්ටම තියනවා කියලා කියන්නේ නිෂ්පාදනය කරන සම්පත් ඌර උපයෝජනය. කම්කරු ආරවුල් ඇතිවීම. පුතේ කම්කරු ආරවුල් කියන්නේ දසුලි වැඩ කරන අයයි කරන අය අතර තියෙන මතකෙතු. වැඩ කරන්න තු ඉන්නේ. දැන් අපි පෙරුන්නේ රජයත් එක්ක අපි පහුගිය දවසේ ටිකක් මොරොක් වලයි කියන්නේ ගුරුවරු වැඩ කරේ නැහැ. රජයේ පාසල ගුරුවරු. ඌණ සම්පත් උපයෝජනය. ඒ කාලේ දරුවන්ට ඔන්ලයින් ඉගෙනුනේ අපි. ඌණ සම්පත් උපයෝජනය. කම්කරු ආරවුල. වැඩ කරන පාර්ශවය තමයි රජය, කරන පාර්ශවය තමයි අපි. අපි දෙගොල්ල අපි වැටුප් සම්බන්ධ ගැටලුවකදී අපි වැඩ නොකරේ. පාසල් විනාශ වුණේ. ගුරුවරු මැරුණේ. ඒ නිසා වැඩ කළේ නෑ. වක්‍ර ඇතුළත ලක්ෂ. ඉල්ලුම අඩු වීම නිසා නිමෝ පහත මට්ටම පැවතීම. මගේ බේකරියේ බණස් 4000යි පාන් 500යි. සම්පූර්ණ නිපදවන වක්‍රය මත නිපදවීම. ඉල්ලුම අඩු වීම නිසා ඉල්ලන්නේ පාන් 300යි බණස් 2500යි. මම නිපදවන්නේ එච්චර. එන ඇතුළත ලක්ෂයකට. ආර්ථික අවපාතයක් පැවතීම. අන්න බබෝ ආර්ථික අවපාතයක් පැවතීම ප්‍රශ්නේ මම දැම්මේ ආර්ථික අවපාතයක් පෙන්වන්නේ දසුලි වැරදිලාවත් මනුලිගේ පාස්පේ පොත පෙළුව පාස්පේ පොතේ තියෙන 2007 දී ආර්ථික අවපාතයක් පැවතීම ඇතුළත ලක්ෂ වලින් පෙන්වනවා තියෙන්නේ 2007 අවුරුද්ද. මේ ප්‍රොෆෙසර්ට වැරදිලා. ඒක කියන්න ඕන නිසා තමයි මේක මෙතෙන් දැම්මේ. ආර්ථික අවපාතයක් කියන්නේ පුතේ නිෂ්පාදන හැකියාව අඩු වීම. ඒක ඉදිරියට කතා කරනවා. ආර්ථික අවපාතය කියන්නේ මෙන්න මෙහෙම. වක්‍රේ වමට විතැන්ට වමට තල්ලු කරනවා. ඇතුළත ලක්ෂ නෙවෙයි. ඔබ දාන්න හේතු වෙයි මම ඔබට. ආර්ථික අවපාතයක් පැවතීම අර පාස්පේ පොතේ දෙපළක තියෙන ඇතුළත ලක්ෂ. ඒක වැරදින්නේ. ඒ අවුරුදු වලට හරි අපි ලකුණු දුන්නා. දැන් වැරදි. සාම පාස්පේ පොත් බලන් උගන්වන ගුරුවරු වැරදිට උගන්වනවා. ඒක වැරදි. 2007 තිබුණා 10 තිබුණා. ආර්ථික අවපාතයක් පැවතීම ඇතුළත ලක්ෂ නෑ පුතේ. ඊට පස්සේ ආයි 2016 විතර හැදුනා ඒක. ආර්ථික අවපාතයක් කියලා කියන්නේ පුතේ රටේ ආර්ථිකය කඩාවැටීම. රටේ ආර්ථික කඩාවැටීම. වක්‍රේ වමට විතැන්වීම. දැන් ලංකාවේ මෙහෙම තිබිලා ආර්ථික අවපාතයක් ඇති වෙයි. ගෝයෝ වතුර දුන්නට පොහොර දුන්නට කියලා වගා කරන්නේ. ඔහොම ටික දවසක් තියෙනකොට මුඩු ගොයි බිම්බවටපත් වෙනවා. එතකොට ආර්ථික අවපාතයක් ඇති වෙයි. ආර්ථික අවපාතය කියන්නේ රටේ හැකියාව අඩුයි. එහෙනම් මේ පවනි 10 වෙනි පිටුවේ උඩම තරු වලින් ඔය අග ඉඳලා උඩම තරු ටිකක් තියෙන්නේ. අංක 7ට අදාළව 10 වෙනි පිටුවේ. ඒ අග ඉඳලා ආර්ථික අවපාතයක් පැවතීම කපන්න. ඒක ලියන්න එපා. ඒක දාන්නේ මොකද? ඔය ටික මට පැහැදිලි කරන්න ඕනේ. ඔව් මිහිසර ආර්ථික අවපාතයක් පැවතීම කියන කපන්න. ඒක ඉදිරියටම උගන්වන වෙනත් විදියකට. ඔය දාන්න හේතුව තමයි ඔය පාස් පේපර් පොතත් එක්ක තියෙන ගැටලු නිසා. දරුවෝ පාස් පේපර් හොයන ඉස්කෝලේ උගන්වන ඒවා තාර්කානුකූලව කියන්නේ. මේක ප්‍රොෆෙසර් ඉගෙනුවා අපේ දැනි අතපස්සර ඉගෙනුවා 2007 අවුරුද්දේ ලකුණු දුන්න මේකට. ඊට පස්සේ ඔය සෙන්ට් තෝමස් බෝයිස් කොලෙජ් එකේ
සෙමින එකක් තිබිලා සර්ම කියන 2015 විතර කියනවා ආර්ථික අවපාතය පැහැදිලි කරලා ආර්ථික අවපාතයක් නීහැමාවක් වමට විතැල්ලෙනවා කියලා. අපි ඉතින් දරුවන්ට ඉගැන්වුවේ ඇතුළත ලක්ෂ කියලා. ඒ සර් දීලා තිබුණේ එහෙමනේ. ඊට පස්සේ මම එක සැරේටම නැගිට්ටා. මට නැගිටුණා. නැගිටලා මම කිව්වා සර් ඒක 2007 සර් කියලා තියෙන්නේ ඇතුළත ලක්ෂයක් කියලා. ඒක මට වැරදුනා කියලා. එච්චරමයි කිව්වේ. මම වඩන කරන් දෙන්නේ නැහැ. සංකල්ප නිවැරදිව. ආර්ථික අවපාතයක් කරලා. ආර්ථික අවපාතයක් කපන්න ඌණ සේවා නියුක්තිය. ඌණ සේවා නියුක්තිය කියන්නේ පුතේ කියන්නේ සේවා නියුක්ත කළ යුතු දේ නේ වෙනත් දෙයක සේවා නියුක්ත කළා කියන්නේ. ඉතින් කතා කරනවා අපි. කියන්නේ කාලය, හැකියාව, දක්ෂතාවය පදනම් කර නොගෙන රැකියාවක නිරත වීම ඌණ සේවා නියුක්තිය. ඒකත් ඌණ සම්පත් ප්‍රයෝජන. හිතන්නකෝ උපාධාරී කොන්දොස්තර සේවයේ නිරත වෙනවා කියන්නේ. උපාධාරී කොන්දොස්තර සේවයේ නිරත වෙනවා කියන්නේ. උපාධාරී කොන්දොස්තර සේවයේ නිරත වෙනවා කියන බස් කොන්දොස්තර සේවය. උපාධියක් ඕනේ බස් කොන්දොස්තර කෙනෙක් වෙන්න. නෑනේ. ගණිත පාස් නම් ඕනේ නැතිනේ. දෙවෙනි ඌණ සේවා නියුක්තිය. එවැනි තත්ත්වයක් පෙන්වන්නේ ඇතුළත ලක්ෂණ. එවැනි තත්ත්වයක් පෙන්වන්නේ ඇතුළත ලක්ෂණ. හරි බෙදේ. මේ තව එකක් කියන එක බලමු. ඔමන්න. නෙමන්. අයින් විතරයි ඉන්නේ පන්තියක්. අන්තමනේ තමයි ඉන්නේ නෑ. Algo dirá pase guiñón. Ini tiga nomor harbisan. හරිද? එතකොට ඌණ සේවා නියුක්තිය. තව එකක් තමයි සේවා වියුක්තිය. සේවා වියුක්තිය කියන්නේ රස්සාවක් කරන්න තියෙන කෙනෙකුට රස්සාවක් නැති වීම. හැබැයි ආර්ථික විද්‍යාවේදී සේවා වියුක්තිය කියන්නේ ශ්‍රමිකයෙකුට රැකියාවක් නොතිබීමම නෙවෙයි. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසාය කියන සම්පත් හතරෙන් ඕනම සම්පතක්. සේවා නියුක්ත කළ නැත්නම් සේවා වියුක්තිය. सामान्य प्रायोगिक ජීවිතයේ සේවා වියුක්තිය කියන්නේ කිසියම් වූ ශ්‍රමිකයෙකුට රස්සාවක් නොතිබීම. නමුත් ආර්ථික විද්‍යාවේ සේවා වියුක්ත සම්පත් කියලා කියන්නේ මගේ ඉඩමක් තියෙන වගාවට යොදාගෙන නැහැ. සේවා වියුක්ත ඉඩමක්. මම ඒක වගාවට දාලා මට කියන්න පුළුවන් මගේ අක්කරයක් තිබුණා මම සේවා නියුක්ත කළා දැන්. එහෙම කියනවා. ආර්ථික විද්‍යාවේ. මගේ ට්‍රැක්ටරයක් තියෙන දෙදර ගාල් කරලා තියෙන වැඩකට ගන්නේ. එහෙනම් ඒ ප්‍රාථමික උපකරණයක් ටැක්ටරයක් කියන්නේ කලින් නිෂ්පාදකවලද නිෂ්පාදන ආධාරකයක් නේ. ඒක සේවා වියුක්තව තියෙන්නේ. ඒක සේවා නියුක්ත කරන්න පුළුවන්. අන්න කුමන ආකාරයෙන් භූමිය ශ්‍රමය ප්‍රාග්ධන ව්‍යවසාය කියන
කිසියම් වූ සම්පතක් භාවිතයට අරගෙන නැත්නම් සේවා වියුක්ත. ඒ ඔක්කොම බුද්ධේ මේ ඇතුළත ලක්ෂණي වෙන්නේ. ඇයි ඔච්චර උදාහරණ දෙන්නේ හේතුව? මේ උදාහරණ ටික හොඳට ප්‍රත්‍යක්ෂ කරගෙන Taman තේරුම් අරගෙන දෙන සංකල්පේ මොකකට අදාළද කියලා හිතන්න. ඔයාලට මම දැන් මේ සංකල්ප 24ම සෑහන් කරලා ඉවර වෙලා මම ඔයාලට ලේසිම ක්‍රමයක් කියා දෙනවා මේක මත තියාගන්න. මේ හරිද? දැන් මෙන්න මේක ලියා ගන්න. y භාණ්ඩ x භාණ්ඩ ඇතුළත abc d යනාදී ලක්ෂ වලින් පෙන්නයි කියලා මේක ලියා ගන්න. 9 වෙනි පිටුවේ යටම මම දවසක් පෙන්නුවා මිතාරා මම දවසක් පෙන්නුවා පුතේ ලියා ගන්න. මම දවසක් පෙන්නුවා මේ බලන්න. මේ ළමයි ලියපුවා. මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර පාඩමට ළමයි හදපු කාඩ් පැක් මේ කාඩ් පැක් එක ලස්සනට කපලා හදලා මේ එක පැත්තක මම දවසක් පෙන්නුවා. මේ එක පැත්තක මේක ළමයිගේ කාඩ් පැක් තමයි. එක පැත්තක චිත්‍රයක් ඇඳලා මේ පැත්තේ තියෙන්නේ මෙතන තියෙන මේ එක එක දේවල් තියෙන්නේ ආවස්තිය පිළිවෙල. හැම එකෙම අර එක එක ඒවා ලියලා මේ කට්ටිය ළමයි බූරුව ගැහුවා පන්ති කාමරේ තුන. මේ සෙල්ලම් කළා එක්කෙනෙක් ඉල්ලන මෙහෙම මේ දන්නවනේ. මෙහෙම සෙලෙක්ට් කරලා ඉල්ලලා මේ කපලා ඔන්න ඉල්ලන අපි තුමු නෙත් මේක කපලා ඉල්ලුවා ආර්ථික වෘද්ධිය. දැන් මේක ඇතුළේ තියෙනවා ආර්ථික වෘද්ධියට කාඩ් එක. මොකක් හරි තියෙන කාඩ් එක. ඊට මම ඉස්සරහට බෙදලා ළඟ ඊළඟට බෙදලා පොදුසේ ක්‍රීඩාව මේ බලන උණ සම්පත් ප්‍රයෝජන මේ උදාහරණත් එක්ක මේ පාඩම් මත තියාගන්න ක්‍රමේ මේක එක දවසකට හදන්නේ නේ මේ වගේ කාඩ් සෙට් එකක් හදලා පැත්තක තියලා මේක උඩ ඔය ඉන්න කම්මැලි වෙලාවට මේ බලන්න තව ළමයිකු එකක් පූරු කූට්ටම කරන් තියන්නේ යම ඒ පැත්ත පූරු කූට්ටම අනිත් පැත්තේ ඔක්කොම සුදු කොළ යලවල එක අවස්ථා දැන් මම උගන්වන අවස්ථාවේ මේක එක සැරේට කරන්නේ නැහැ පුතේ කාඩ් 20ක් 30ක් කපලා මේ තුන කොහෙන් හරි තියලා අපේ අඳින මේ හොඳම ක්‍රමයක් මේක හොඳ ක්‍රමයක් accounts වලට මම තව ළමයෙක් එකම කාඩ් පැක් එක ඒ පැත්ත චිත්‍ර අඳින මේ බොයි කොටු අඳින්න කොච්චර මහන්සි ඉන්නවද මේවට මේ ඔය එක අවස්ථා උපකල්පන ඒ තව ඇඳලා තියෙනවා මේ මම දවසක පෙන්වුවද කොහොමද තව ළමයෙක් මම මේ සංකල්පය ළමයිට දුන්නේ මොන අවස්ථාවකද accounts වලට මම භාවිත කරපු මේක මට ඒ කාලේ accounts බොහොම අමාරුයි අන්තිම මේ වගේ ක්‍රම කරලා තමයි මම accounts වලට දසුලි හදලා තියෙන්නේ හොඳයි කරු පාඩම් වල ඒ පාඩම් වලට වෙනම පැක් හදන්න කට්ටිය බලයි මේ පිස්සුවක් කියලා පිස්සුව තමයි හොඳ. එතකොට තමයි මේ මතක හිටියේ. නේ? නිස්පාන් සම්පත් වලට පුළුවන් කාඩ් හදන්න. නේ? ඒ කාඩ් වල අනිත් පැත්තේ ලස්සන කාඩ් ටික. එතකොට එක එක පාඩමට එක එක සයිස් ඩිජිටල් බෝඩ් ගන්න. ඒ ක්‍රියාකාරකම් තුල තමයි කවදිනේ. අපි මේක ආසාවකින් කරනවා නම් ආසාවකින් කරනකොට මේ ඔක්කොම මතක හිටිනවා. ලස්සනට කාඩ් පැක් තියෙන. නිකන් ඉන්නලාට කාඩ් පැක් එකක් කරන් බලන්න සෙල්ලම් මම නැති වෙලා හැබැයි මේක පට්ට හොර වැඩ කරපු ළමයිත් හිටියා මේ ඔය මිතාරයි තාත්තා එහෙම දන්නෝ මේ මම මේ කාඩ් පැක් එකක් මට මතකයි දැන් මේ අවුරුදු 10කට විතර උඩදී මම ওই ටික මේ ඉස්කෝලේ වැඩ කරද්දී මම දවසක් නිවාඩු ගත්තා ඉස්කෝලේ නිවාඩු ගත්ත දවසේ කොල්ලෝ ඕම්බි ගහලා තිබුණා කාඩ් පැක් එක. එතකොට හිටු ප්‍රින්සිපල් දැන් විශ්‍රාම ගිහලා තින්නේ ප්‍රින්සිපල් මොකෝ කරලා ගිහලා කූට්ටම අරගත්තා. අරගත්තට පස්සේ කිව්වලු කොහොමද ඉකොන්සර්ගේ ක්‍රියාකාරකමක් කරනවා. මුන් කරේ මොකද්ද? මේ නිෂ්පාදනය මේ කාඩ් එකේ ඇඳගත්ත බූරු කුට්ටමේ අංක දාගත්තා. අංකයි කලාබරයි රුයිතයි ස්පෝපයි ඒ ටික ගහගෙන පොඩියට ඇඳගත්තා.
කවුරුරි ආවට පස්සේ කියන්නේ නිෂ්පාදන හැකියාව මායිමක් සෙල්ලම කරනවා කියන්නේ. උන් කරන්නේ මොකද්ද? අර පැන්සලෙන් ඇඳගත්ත රූපෙ තුල ඕම්බි ගහනවා. ඒක අහුන්. ඒකමත් නෑ. ඒ දක්ෂතාවය හරි පෙන්නනෝනේ මේ ඉකොන් කරන ළමයි. හරි පුතේ ඊළඟට 8 වෙනි එකට යන්න. 8 නිෂ්පාදන කාර්යක්ෂමතාව. මට කතා කරන්න හැකියාව තියෙන්නේ අන්තිකාම්බරය තුල වැඩියෙන් මේ නෝට් එක ඔයාලට print කරලා දීපු නිසා. ඒතර ගුරුවරයාට ගොඩක් විස්තර කිරීමේ හැකියාව තියෙනවා. 8 වෙනි එක නිෂ්පාදන කාර්යක්ෂමතාව. එනවා ඔයාලා දන්න. අකාර්යක්ෂමතාවය පෙන්වන්නේ ඇතුලේ නම්. කාර්යක්ෂමතාවය පෙන්වන්නේ කොහේද? වක්‍රීය මත ලක්ෂවලින්. වක්‍රීය මත ලක්ෂවලින්. වක්‍රීය මත ලක්ෂවලින්. වක්‍රීය මත A B C D යනාදී ලක්ෂ පෙන්වු කරා. එතකොට පුතේ දැන් නිෂ්පාදන අකාර්යක්ෂමතාවය දැන් කොයි වෙලාවකදී හරි ඔයාලට තේරෙන මේ ටික ඇඳම මේ පස්තාරය තුල හැඩේ ඇරුණම සුවිශේෂ අවස්ථා කීපයක් තියෙනවා. එක්ක ඇතුළත ලක්ෂ, එක්ක වක්‍රය මත, එක්ක වක්‍රයෙන් පිටත, එක්ක වක්‍රය දකුණට තල්ලු වෙන, එක්ක වමට තල්ලු වෙන. ඔන්නෝගේ අවස්ථා කිහිපයක් වෙනවා. ඒ අවස්ථා කිහිපය උදේ පාන්දර නැගිටලා තේක බොන ගමන් එළිය වාඩි වෙලා ඔය වත්ත දිහා බලාගෙන කල්පනා කරනවා අන්න පාඩම් ගන්න. ආයි නෝට් කියවන්නේ නැහැ. අපේ ඒ අඩුව නිසා තමයි නෝට් එක තියෙනකොට විතරයි පාඩම් කරනකොට මතක හිටියේ. අර කල්පනා කරනවා නම් පස්සේ ඒක හරි දැන් බලන්න මේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය අකාර්යක්ෂමතාවය ඇතුළත. හිඟ කම්පියුටර් බලන්නකො මේ අවස්ථාවේ උදාහරණ තමයි සම්පත් පූර්ණ උපයෝජනය. ඉහත අවස්ථාවට උදාහරණ සම්පත් පූර්ණ උපයෝජනය උපයෝජනය ඇතුළේ උපයෝජනය භාවිතය. පූර්ණ නිෂ්පාදනය මගේ බේකරියේ පාන් 500යි මනස් 4000. ඒ ඔක්කොම නිපදවන්න පුළුවන්. පාන් 500යි මනස් 4000. ඔක්කොම නිපදවන්න පුළුවන්. ඔක්කොම නිපදවන වක්‍රය මත. බේකරිය පුල් පිළි. පූර්ණ සේවා නියුක්තිය. පූර්ණ නිෂ්පාදනය කියන්නේ පුතේ නිපදවන්න පුළුවන් උපරිම ප්‍රමාණය නිපදවන එක. පූර්ණ සේවා නියුක්තිය කියන්නේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධන ව්‍යවසාය කියන සියලු සම්පත් සේවා නියුක්ත කරනවා. ඔය අර්ථකථන ඉදිරියට දෙන හොඳ මෙතන නෝට් ලියන්න යන්නේ නැහැ. මෙතන නෝට් ලියන්න ගියොත් මොකෝ වෙන්නේ? නිෂ්පාදනය කියම ආයු වක්‍ර සංකල්ප නෙවෙයි අපි තේරුම් ගන්න. නැත්තම් නිෂ්පාදන කාර්යක්ෂමතාවය පිළිබඳ ලොකු නෝට් එකක් ලියලා මේ වචන ඉස්සරහට කතා කරපන්. දැනට දැනගන්න ඕන ඔයාලා නිෂ්පාදන කාර්යක්ෂමතාවය පෙන්වන්නේ වක්‍රේ මත ලක්ෂ වලින් කියනවා. නැත්තම් මට නෝට් එකක් දෙන්න පුළුවන් මෙහෙම. අවම පිරිවැයක් යටතේ උපරිම නිමවුමක් ලබා ගැනීම නිෂ්පාදන කාර්යක්ෂමතාවය. ඒ වැඩන්නේ. මේවා ඉදිරියට කතා කරමු. ඉදිරියට කතා කරමු. මෙතෙන් දැන් තේරුම් ගන්න ඕනේ පූර්ව සේවා නියුක්තිය කියන්නේ සියලු සම්පත් උපරිම සේවා නියුක්ත කරන. මගේ භූමිය සම්පූර්ණයෙන් භාවිතයට අරගෙන, මගේ ප්‍රාග්ධනය සම්පූර්ණයෙන් භාවිතයට අරගෙන, මගේ ශ්‍රමය සම්පූර්ණයෙන් භාවිතයට අරගෙන අන්න වක්‍රය මත. තේරීම විකල්ප නිමුම් සංයෝග. තෝරන්න වෙන්නේ වක්‍රය මත නෙන්නේ පුතේ. පාන් 500යි බනිස් 4000යි නිපදෙව්වොත් තමයි පාන් වැඩි කරන්න බනිස් අඩු කරන්න. නැත්නම් පාන් 400යි බනිස් 2500යි නිපදෙව්වි බනිස් වැඩි කරන්න පුළුවන් පාන් වැඩි නොකර. මගේ බේකරියේ පාන් 500යි නිපදවන්න පුළුවන්. මගේ බේකරියේ පාන් 500යි නිපදවන්න පුළුවන්. බනිස් 4000යි නිපදවන්න පුළුවන්. ඒ 4000යි 500යි දෙකම නිපදවනවා නම් පාන් වැඩි කළොත් බනිස් අඩු කරන්න. බනිස් වැඩි කළොත් පාන් අඩු කරන්න. ඒක තමයි තේරීම. තෝරන්න නම් පූර්ණ සේවා නියුක්තියක පූර්ණ නිෂ්පාදනයක ඉන්නවා. වක්‍රය මත ඉන්නවා. වක්‍රය මත ඉන්නවා. ඌර සම්පත් උපයෝජන දැනට පාන් නිපදවන්නේ 300යි බනිස් 2500. බනිස් 3000 කරයි කියලා පාන් අඩු කරන්නේ නැහැ. බනිස් 3500 කිව්වට පාන් අඩු කරන්න අවශ්‍යයි. ඌර සම්පත් උපයෝජන නැහැ. ඒක තේරීමක් නෙවෙයි. තේරීමක් නෙවෙයි. එහෙනම් පුතේ ඔන්න මේ තත්ත්වෙට පෙන්වන්න පුළුවන් සම්පත් පූර්ණ උපයෝජනය, පූර්ණ නිෂ්පාදනය, පූර්ණ සේවා නියුක්තිය තේරීම. ඒ ටික දැනගත්තම ඇති හොඳේ.
බය වෙන්න එපා. ඉස්කෝලවලදී මේවා පුරවලා නෝට් දෙන්න. බය වෙන්න එපා. ඔයාලා තවම අවුරුදු 17යි 18යි නේ? ඒ 18 වෙද්දිත් මම උසස් පෙළ උත්තරපත් පරීක්ෂාව යනවා. ඔය ඉස්කෝලේ ඉන්න සියලු ගුරුවරු සියලු ආර්ථික විද්‍යා ගුරුවරු මාත් එක්ක අවුරුදු 18ක් පේපර් මාකින් හිටපුවා. ඒකට මම දන්න දරුවන්ට ලකුණු දෙන ක්‍රමයේ දන්න. මට මේ පාඩම් කටපාඩම් ඔක්කොම කටපාඩම් මේ මතක තිබුණා නම් මම උසස් පෙළ ගන්න කාලේ මට ලකුණු 100ක ඒකක් තමයි තියෙන්නේ. ඒ නිසා බය වෙන්න එපා. ඉස්කෝලේ ගිහින් පැටියේ දෙයි කොයි බින්ද පටන් ගන්න. ඇඩම් ස්මිත්ගේ ආර්ථික ඉතිහාසය ගැන කතා කරලා ලොකු නෝට් එකක් දෙයි. හොඳේ. ඒක දුන්න හැටි එපා වෙනවා. මමත් දෙනු නෝට් එකක්. පළවෙනි පාඩම අවසානයේ කියව ගන්න දෙන නෝට් එක. ඒ ඉතිහාසය පිළිබඳව. මේක තමයි කතා කරන්නේ. ඒ නිසා මේ වචන විස්තරට බය වෙනවා. මේ වචන දැනගත්තම ඇති. එහෙනම් පුතේ මේක ලියාගන්න අට වෙන්නේ. අට වෙන්නේ A B C D වක්‍රය මත A B C D යනාදී ලක්ෂ පෙන්වන්න කරා. මේ මම කතා කරන අතර ලියාගන්න නැති මම A B C D ලක්ෂ වෙන්නු කරා. වක්‍රය මත A B C D යනාදී ලක්ෂ වෙන්නු කරා. දැන් පුතේ අපට සේහන් තියෙන්නේ 9 වෙනි එක. සම්පත් කැප කිරීම. මේ x බාණ්ඩ මේ y බාණ්ඩ හිතන්නකෝ කලින් ඉපදෙව්වේ මෙන්න මෙතන a ලක්ෂය. ඒ කියන්නේ y බාණ්ඩ y දෙකක් ඉපදෙව්වා x බාණ්ඩ x එකක් ඉපදෙව්වා. x බාණ්ඩ නිෂ්පාදනය වැඩි කරයි කියමු. x දෙක දක්වා y බාණ්ඩ අඩු කරන්න යනවා y එක දක්වා. මෙතන b මේක තමයි කැප කිරීම. මේ කඩේදී නොයන්දට කමක් නැහැ. කඩේදී නොයන්දට කමක් නැහැ. නමුත් පැහැදිලි a වල ඉඳලා b වලට යද්දී x බාණ්ඩ වෙනුවෙන් y බාණ්ඩ කැප කරනවා. යට උදාහරණ බලන්නකො. ආරක්ෂක කටයුතු වලට වෙන් කරන සම්පත් ප්‍රමාණය වැඩි කිරීම. මේ x කියන්නේ ආරක්ෂක කටයුතු නම් ආරක්ෂක කටයුතු නම් මේක සිවිල් කටයුතු නම් ආරක්ෂක කටයුතු ලැබුණාට පස්සේ y බාණ්ඩනේ y බාණ්ඩ ආරක්ෂක කටයුතු ලැබුණාට පස්සේ උතේ අනිත් සියලුම දේවල් අධ්‍යාපනයේ සෞඛ්‍ය මහා මාර්ග සියලු දේවල් අපි කියන සිවිල් කටයුතු. සිවිල් කටයුතු මම මෙතන දාන්නකෝ සිවිල් කටයුතු. දැන් රජයට අයවැයෙන් රජයට රටේ තියෙන සම්පත් වලින් අයවැයෙන් ආරක්ෂක කටයුතු වලට වෙන් කරන ප්‍රමාණය වැඩි කරද්දී සිවිල් කටයුතු කැප කරන්නේ. මේ දවස්වල කියන්නේ අධ්‍යාපනයට වෙන් කරන ප්‍රමාණය වැඩි කල තවත් දේවල් කැප කරන්නේ. ඒ රටක පූර්ණ සම්පතේ මම මගේ වෙහි කෙරියේ නම් පාම් 500ම නිපදවනවා. බනිස් 4000ම නිපදවනවා. පාම් 800ක් වුණොත් බනිස් 4000 නිපදවන්න බෑ. බනිස් 3000ට අඩු කරන්නේ. අන්න පාම් 300ක් වෙන්නේ බනිස් 1000ක් කැප කරනවා. පූර්ව සේවා නියුක්ති මට්ටමක ඉන්නකොට කැප කරන්නේ. කැප කිරීම වෙන්නන්නේ මෙහෙම මේ බලන්න. මම මේ වෙන්නොත් y බාණ්ඩ වලට සිවිල් කටයුතු කරනවා. x බාණ්ඩ වලට ආරක්ෂක කටයුතු කරනවා. උදාහරණයක් ගන්න. a ලක්ෂය කලින් ඉපදෙන්නේ. a වලින් b වලට යද්දී y බාණ්ඩ y එක දක්වා අඩු කරනවා. x බාණ්ඩ වැඩි කරනවා. මේක ඇදගෙන අපි ඉස්සරහින් ගියමු. a සිට b තෙක් ගමන් කරන විට x බාණ්ඩ වෙනුවෙන් y බාණ්ඩ කැප කරනවා. ඒක මම කියන්න. ඉස්සෙල්ලා මේක ඇදගන්න. ඒක මම කියන්න ඕක ඇදගන්න. මම හිතන්නේ පේනවා ඇතිනේ. පේනනේ. දසුලි හැදුවලු මේ දැනට කරපු පාඩම් වලින් දැනට කරපු නිෂ්පාදන හැකියාව මායකේ කාඩ් පැක් එක. හොඳයි.
ඒ වගේම දසුලි තව නිකන් ඉන්න වෙලාවක විස්ටල් බෝඩ් එකක් අරගෙන රවුම් කපන්න. රවුම් ටිකක් කපලා ඒ රවුම් ඇතුලේ ලියන්න රවුම් පාට වලින් කපන්න. පාට හතරකින් රවුම් කපන්න. අපල ඒකේ දාන්න භූමිය ශ්‍රමය ප්‍රාග්ධන ඉවසායට අදාළ කරුණු ලියන්න. ඇතුලේ ලියන්න පොඩියට සාරාංශ කරලා ලියන්න. කලවම් කරන්න ඊට පස්සේ. පාට හතරක් නේ. රවුම් සෙට් එකක් තියෙනවා. කලවම් කරන්න. එතකොට දන්නෝ කොළ පාට කියන්නේ භූමිය, කා පාට කියලා කියන්නේ ශ්‍රමය, නිල් පාට කියන්නේ ප්‍රාග්ධනය. එහෙම හදා. එතකොට ඒකේ තියෙන දේ තමයි දැනට විහිළුවක්. නමුත් පස්සේ ඔළුවට කාවෙන්නේ. ඔළුවට කාවෙන්නේ. සාමු ගණන තියෙන මේ මාස ගානක් කෑ ගැහුවට තවම කියලා තියෙන අර සම්පත් හතරයි ආර්ථික විද්‍යාව හැඳින්වීමයි මේ පාඩම එච්චරයි. මේ හැමදාම මම ගිරව වගේ පාඩම් 12ක් තියෙයි. පාඩම් 6 ඒවා කතා කරනවා. හරි. ඒ මෙතන y බාණ්ඩ වලට පුතේ සිවිල් කටයුතු AB කියලා ඊතලයක් B පැත්තට දාවා. x y දෙකේ ඉඳලා y එක දක්වා ඊතලයක් දැම්ම. x එකේ ඉඳලා x දෙක දක්වා ඊතලයක් දැම්ම. මේවනු දැම්මට තමයි මේ ලක්ෂ දෙක ප්‍රමාණ ඉස්සරහ ලියන්නේ මෙහෙම. මෙහෙම ලියන්නේ ඉස්සරහ. නිමෝම් සංයෝගය A සිට B තෙක් ගමන් කරන විට A සිට B තෙක් ගමන් කරන විට A සිට B තෙක් ගමන් කරන විට x බාණ්ඩ වෙනුවෙන් y බාණ්ඩ කැප කරන්න. y බාණ්ඩ කැප කරන්න. x බාණ්ඩ වෙනුවෙන් y බාණ්ඩ කැප කරන්න. අනිත් පැත්තට වෙන්න පුළුවන් නේ. b වල ඉඳලා a වලට යද්දී y බාණ්ඩ වෙනුවෙන් x බාණ්ඩ කැප කරන්නත් පුළුවන්. නේ. විභාගෙත් දෙන්නේ අර වගේ. ආරක්ෂක කටයුතු වලට වෙන් කරන සම්පත් ප්‍රමාණය වැඩි කිරීම. එතකොට ඕනනම් ගන්න පුළුවන් මෙවර අධ්‍යාපනයට වෙන් කරන සම්පත් ප්‍රමාණය වැඩි කිරීම. එහෙම ගන්න පුළුවන්. ඒතර අනිත් පැත්ත කැප කරන්න. නේ. දැන් අපි යමු 11 වෙනි පිටුවේ උඩම 10 වෙනි ප්‍රශ්නෙට. 10 වෙනි කරුණට. ඔබට තේරුම් ගන්න අමාරුයි. පවතින නිෂ්පාදන තත්ත්වයක් පහත වැඩි. ඉතින් මම මෙහෙන් අන්න. උතර වචනේ අල්ල ගන්න තියෙන උගන්නන්න කොහොමද පොතක් බලලා තේරුම් ගන්න බෑ. මේ බලන්න. මේ පැත්තේ x බාණ්ඩ විතර. x බාණ්ඩ. උතන x බාණ්ඩ. විතර y බාණ්ඩ. y බාණ්ඩ. අපි හැකියාවක් මෙහෙම දාමු. ඒක නිශ්චය නෙවෙයි. නිකන් ලස්සන නිසා එහෙම දාන්න. පුතේ පවතින නිෂ්පාදන තත්ත්වය පහත වැඩි. දැන් අපි දන්නවා ඌර්ජ සම්පත් උපයෝජනයේ ඇතුළේ ලක්ෂ වලනේ. ඌර්ජ සම්පත් උපයෝජනයේ ඇතුළේ ලක්ෂ වලින්. හරි. නියගය නිසා කුසි නිමෝම පහත මට්ටමක පැවතීම. කොයිඩ් වසංගතය නිසා සංචරණ සීමා පැනවීමෙන් නිමෝම පහත මට්ටමක පැවතීම පහත මට්ටමක තියෙනවා. මෙහෙම වුණොත් නියගය නිසා කුසි නියගය නිසා නිමෝම අඩුවීම පහත මට්ටම පැවතීම කියනොත් නතර වෙනවා.
අඩුවීම කියනකොට පහට එනවා. ඉල්ලුම අඩුවීම නිසා නිමවුම අඩුවීම, පොහොර අර්බුදය නිසා කෘෂි නිමවුම අඩුවීම එක සැරේට අඩු වෙන්නේ අඩු වෙනවා. අඩුවීම මෙන්න මෙහෙමයි පෙන්නන්නේ. මෙන්න මේ වගේ ඊතලකින් පෙන්නනවා. A ලක්ෂය ඉඳලා B ලක්ෂයට එනවා. කලින් නිපදෙව්වේ මේ කඩයිරුලි පෙන්නුවොත් A ලක්ෂයට අදාළ y බාන්න මෙච්චරයි x බාන්න මෙච්චරයි. B ලක්ෂයේදී y බාන්න මෙච්චරයි x බාන්න මෙච්චරයි. x බාන්න මෙච්චරයි. මේ කඩයිරුලි පෙන්වන අවශ්‍ය නැහැ පුතේ. අඩුවීම. දැන් කොයිඩ් වසංගතය නිසා උඩ මොකක්ද දන්නේ රටේ? මිනිස්සු දිනෙන් දින වලට යන්නේ නැහැ. නිමෝම අඩු වෙලා තිබුණනේ අඩු වුණා. අඩුවීම මේ විදිහට වුණා. තව එකක් කොයිඩ් වසංගතය නිසා මිනිස්සු මියදුණා. මිනිස්සු කියන්නේ ශ්‍රමිකයෝ. ශ්‍රමිකයෝ මියදෙනකොට රටේ සම්පත් අඩු වෙනවා. රටේ සම්පත් අඩු වෙනකොට මොකද වෙන්නේ? වක්‍රය වමට වෙතෙන්නේ. කොයිඩ් වසංගතය නිසා වුණොත් ඒක මිනිස්සු මියදීලා රටේ ශ්‍රම සම්පත අඩු වෙලා හැකියාව අඩු වෙනවා. මිනිස්සු වැඩට නොයින් සංචාර සීමා පනවනකොට නිමෝම අඩු වුණා. මේ දෙක ඊයන්ති ලකුණු 5ක් දුන්නා ප්‍රස්තාව දෙක. මේක විතරක් නෙවෙයි මම ලකුණු 3යි අරගෙන 2යි. තීදි දෙක වෙන්න පුළුවන්. සමහර රටවල මිනිස්සු මිය ගියේ නැහැ. සංචාර සීමා වැඩි වුණා. සම්පත් භාවිතය අඩු වුණා. නිමෝම අඩු වීගෙන ආවා. සමහර රටවල විශාල ජන සංඛාර සිදු. යුරෝප ආකාරයට රටවල. මොකද උනේ? හැකියාව අඩු වුණා. දැන් මට කියන්න ඕනකම් මේකයි. මොකද්ද? ඌණ සම්පත් උපයෝජන නිසා නිමෝම පහත මට්ටමක පැවතීම නම් ඇතුළත ලක්ෂණ. පහත වැටීම නම් ඊතලකි. බලන්න හොද්දට බලන්න 11 වෙනි පිටුවේ උඩම පවතින නිස්පාන තත්ත්වය පහත වැටීම දශුලි ඉස්සරහින් තියෙන සම්පත් භාවිතයේ ක්‍රමයෙන් අඩුවීම මේ පස්පාරෙන් නේද බලන්න උදාහරණ මෙවැනි තත්ත්වයට උදාහරණ ලෙස විදුලි බල අර්බුදය නිසා නිස්පාදනය පහත වැටීම අන්ඩර්ලයින් කරන්න පහත වැටීම continued tense අකණ්ඩව සිදුවන ක්‍රියාව පහත වැටීම නියඟය නිසා නිමෝම අඩුවීම අන්ඩර්ලයින් කරන්න අඩුවීම අල්ලගන්නේ නෙමෙයි බල ශක්තිය අර්බුදය නිසා විදුලි බල සැපයීම දිනපතා සීමා කිරීම ඊට වඩා අදාළයි අදට වඩා හෙට අඩුයි දිනපතා සීමා කරනකොට නිමෝම අඩු වෙනවා ආර්ථික පරිහානියක් නිසා ජාතික නිෂ්පාදනය පහත වැටීම නිෂ්පාදන හැකියාව නේ පහත වැටීම නිෂ්පාදනය පහත වැටීම හැකියාව පහත වෙනවා වක්‍රම මෙතන ආර්ථික පසුබැසීම දැන් බබෝ ඒක එහෙම තියෙද්දි 10 වෙනි පිටුවේ උඩම තියෙන උදාහරණයකට යන්නකො ඔය වගේ කොහොමද කියලා තියෙන්නේ 10 වෙනි පිටුවේ උඩම කියලා තියෙන මොකද්ද උඩ අපි බලමු පස්වෙනි එක sorry ඒ බලමු අපි යටින් උඩම 10 වෙනි පිටුවේ උඩම තරු වලින් යට ඉඳලා 4 වෙනි එක ඉල්ලුම අඩුවීම නිසා නිමවුම පහත මට්ටමක පැවතීම තියෙනවා පැවතීම දිග එක බලන්න නියඟය විදුලි බල අර්බුදය හෝ ස්වාභාවික ආපදා නිසා නිමවුම පහත මට්ටමක පැවතීම කියනකොට ලක්ෂණ. ඔතනදී මම පහත වැටීම ඊතලෙන් දෙන්නන්නේ. ඒ කියන්නේ නතර වෙන්නේ නැහැ පුතේ. සිදුවෙමින් පවතිනවා. එහෙනම් අල්ල ඕක උගන්නන වෙන ක්‍රමයක් නේ. වචන වලින් අල්ලගන්න වෙන්නේ. විදුලි බල අර්බුදය නිසා නිමවුම පහත මට්ටමක පැවතීම ඇතුළත ලක්ෂණ. නියඟය නිසා නිමවුම පහත මට්ටමක පැවතීම ඇතුළත ලක්ෂණ. පහත වැටීම ඊතලයක්. එහෙනම් ඔන්න ඔය ටික අල්ලගන්න ඕන. ඔය ටිකකින් අල්ලගන්න. මම පාඩම ඉවරුනාට පස්සේ
ඊළඟ ටියුට් එකට අමුල්ලා එනවා නී හැම වක්ක 100ක් විතර ලකුණු ගන්න. එතකොට අපිට බලා ගන්න පුළුවන් කොහෙන්ද වල තේරුම් ගන්න. තේරුම් ගන්න කියලා. එහෙනම් මේක ඇතුලේ ඊතරේ පේන්න. ඉස්සරහින් කියන එක මම ලියනවා. අපි මෙහෙම මිනිමම් සංයෝගයේ A සිට B තෙක් ගමන් කරා. නිමෝම් සංයෝගය A සිට B තෙක් ගමන් කරා. කවුරුයි දරුවෙක් කියලා තිබුණා නම් A සිට B තෙක් ඊතලකින් වෙන්න ඒක හරි. අදහසනේ අවශ්‍ය අපිට. ආර්ථික පසුබැස්ම පසුබහින මේ පාඩම ඉස්කෝලේ කතා කරද්දි පටලැවෙන්නේ මොකද දන්නවද? ඉස්කෝලේ කතා කරනකොට පටලැවෙනවා. ඒ පටලැවෙන එකම හේතුව තමයි පාඩම ASCII මේ මිනිහම වක්‍ර ASCII අවස්ථිත පිළිවෙල උගන්වන්නේ. මම එහෙම කරේ නෑ. මම ආවස්ථිත පිළිවෙල වෙනම ඉගෙනුවා. උගන්වලා නියම වක්‍රට. ගුරුත්වයේ තියෙන ආවස්ථිත පිළිවෙල උගන්වන්නේ මේක ASCII. එතකොට අපිට මොකෝනේ සංකල්ප දෙකක් තේරුම් ගන්න අමාරුයි. නිමෝම් සංයෝගය A සිට B තෙක් ගමන් කරයි. කොතේ මේ A සිට B තෙක් කියනකොට මේ වක්‍රය මතම තියෙන අවශ්‍ය නැහැ නේද? ඕනනම් මෙහෙන් තියෙන පුළුවන්. ඕන තියෙන පුළුවන්. කලින් තිබුණේ මූල සම්පර්ක ප්‍රයෝජනය. ආය අඩු වෙන්නේ මූල සම්පර්ක ප්‍රයෝජනය. මෙහෙම වෙන්න පුළුවන්. තව උදාහරණ දෙකක් ලියා ගන්න ඕනද? මේ මෙහෙම වෙන්න පුළුවන් වක්‍රය මත ඉඳලා තව උදාහරණ දෙකක් ලියා ගන්න ඕනේ මේක ඉස්සරහට. කොයිද තියෙන්නේ? මොකක්ද උදාහරණ දෙක? මේ බලන්න පුතේ. දැන් මේ වෙන්නේ මොකක්ද පුතේ? මේ වෙන්නේ මොකක්ද? මෙහාට එනවා කියන්නේ. මේකනේ. සේවා වියුක්තිය වැඩි වීම. ඇයි බබෝ? ඇතුළත ලක්ෂ සේවා වියුක්තනේ. එන්න මේ පැත්තට යනවා කියන්නේ මොකද්ද? සේවා වියුක්තිය වැඩි වෙනවා. මූල ලක්ෂ්‍ය ලං වෙනවා කියන්නේ මොකද්ද? සේවා වියුක්තිය වැඩි වෙනවා. එහෙනම් තව උදාහරණයක් ලියන්න තව ලකුණක් දාලා ඉස්සරහින් තියෙන්නේ. 11 පිටුවේ උඩම 10ට අදාළව තව උදාහරණයක් ලියන්න බලන්න. සේවා වියුක්තිය වැඩි වීම. එහෙමනම් දසුලි කියන්නේ අනිත් පැත්ත. සේවා වියුක්තිය වැඩි වීම. ඔක අනිත් පැත්ත කියන්නේ. දැන් දොර කෑලි දෙකක් තියෙන්නේ අපේ ගෙදර. කියන්න පුතේ? සේවා නියුක්තිය අඩු වීම. very good. සේවා වියුක්තිය වැඩි වීම කියන්නේ පුතේ. සේවා නියුක්තිය අඩු වීම. එකක් ලියාගන්න. සේවා වියුක්තිය වැඩි වීම කියන්නේ සේවා නියුක්තිය අඩු වීම. අපේ ගෙදර දොර කෑලි දෙකක දොරක් තියෙනවා. එකක් වැහුවා. කෑල්ලක් වැහුවා. අනිත් කෑල්ල ඇරියා. අපිට තරක කරන්න එක්කෙනෙක් කියන දොර බාගෙට ඇරලා. අනිත් කෙනෙක් නෑ දොර බාගෙට වහලා. නේ? දොර බාගෙට වහලා දොර බාගෙට ඇරලා දෙකම එකයි. මේකත් එහෙම. සේවා වියුක්තිය වැඩි වීම. සේවා නියුක්තිය අඩු වීම. වියුක්තිය වැඩි වෙනකනේ නියුක්තිය අඩු වෙනවා. හරි. දැන් 11ට යනවා. 11. එක් භාණ්ඩ වර්ගයක පමණක් නිමෝ පහත වැටි. ඒක හරි සරලයි. එක් භාණ්ඩ වර්ගයක. ඒක විභාග ප්‍රශ්නේ පිළිච්ච නිසා මම දුන්නේ. එක් භාණ්ඩ වර්ගයක විතරයි. දැන් පුතේ මේවා අපි කිව්වොත් මේ x භාණ්ඩ කුසි කියලා ගත්තොත් මේක කුසි කියලා ගත්තොත්. කුසි භාණ්ඩ හරි? කුසි. මේක කාර්ය කියලා ගමු අපි. කාර්ය. මේ භාණ්ඩ විතරක් අඩු වෙනවා නම් මේ
B කඩේදි මං යන්නේ නැහැ වැඩක් නැහැ කඩේදි යන්නේ ඇයි මනුජය පුතේ මේ A ලක්ෂෙදි පුතේ කුසි බාන්න මම එකක් පෙන්නුව කඩේදි ලු පෙන්නුව පළවෙනි එක නිසා x දෙකේ ඉඳලා x එකට අඩු වෙනවා y වෙනස් වෙන්නේ නැහැ y එකමයි x දෙකේ ඉඳලා පුතේ මෙතන වෙන්නේ මොකද්ද නියගය නිසා කෘෂි නිමව පමණක් අඩු වීම එතකොට නෙත්මි නියගය නිසා වෙන්නේ කෘෂි නිමව පමණක් අඩු වීම ශ්‍රී ලංකා 11 මම උදාහරණ දාලා තියෙනවා එක් භාණ්ඩ වර්ග පමණක් නිමව පහත වැටීම උදාහරණ ශ්‍රී ලංකාවේ පසුගිය නියගය නිසා කෘෂි භාණ්ඩ නිමව පමණක් පහත වැටීම කෘෂි භාණ්ඩ නිමව පමණක් ඔක කොහොම ඇන්නත කමක් නැහැ මේ කඩේදිත් එක්ක පළවෙනි එක නිසා විභාගෙදී නම් මේ වෙනමයි මේක පෙන්නුවා මිතක් පෙන්වන්න ඕනේ පොඩක් පළවෙනි එක තේරුම් ගන්න බෑනේ පළවෙනි එක තේරුම් ගන්න ඕනේ A B කියලා දැම්මා x දෙකේ ඉඳලා x එකට අඩු වුණා y එක x භාණ්ඩ කුසි y භාණ්ඩ කාර්ය තා පොඩි කොටසයි තියෙන්නේ අපි 14 දක්වා විතරයි අද කතා කරන්නේ 15 ලොකු විග්‍රහයක් කරන්න වෙනවා කොහොමද ලබන සතියේ අපි පාඩම අවසන් කරනවා එතකොට කුමුදි ගැතේ තියෙන ටියුට් එක හොඳේ මෙතන ඉස්සරහින් මෙහෙම පුතේ නිමුම් සංයෝගයේ A සිට B තෙක් ගමන් කරා නිමුම් සංයෝගයේ A සිට B තෙක් ගමන් කරා නිමුම් සංයෝගය A සිට B තෙක් ගමන් කරා නිමුම් සංයෝගයේ A සිට B තෙක් ගමන් කරා කුසි නිමව පමණක් අඩුවේ කෘෂි නිමව පමණක් අඩුයි හරි පුතේ 12 වෙනි එක බලන්න මනුජය පවතින නිස්පාන් තත්ත්වයක් ඉහළ යාම අර කලින් පැත්ත කලින් කිව්වේ කිමේ බලන්න පවතින නිස්පාන් තත්ත්වයක් ඉහළ යාම ඕන දිවිස් hari besar nih, hari. Hari di mana? Nemi pawatri nispan tattyak ihle යාම. පවතින නිස්පාන් තත්ත්වයක් ඉහළ යාම. මේක අනිත් පැත්ත උනේ. මේ x බාණ්ඩනේ. x බාණ්ඩ. මේ y බාණ්ඩ.
ඊහාම වක්‍රේ මෙහෙම හැදී ගමු අපි. පුතේ දැන් නිෂ්පාදනය කරේ මේ ඌණ සම්පත් උපයෝජනයක මෙන්න මේ මට්ටමේ. ඒ කොම රටේ සම්පත් ප්‍රමාණය වැඩි වෙලා සම්පත් ප්‍රමාණය වැඩි වෙන්නේ භාවිතය වැඩි වෙන්න ඕනද සම්පත් ප්‍රමාණය ලෝක දකුණු දැනනවනේ භාවිතය වැඩි වෙනකොට මොකෝ වෙන්නේ වක්‍රේ මතකද මෙන්න B මගේ බේකරිය හැදුවේ පුතේ හදන්න පුළුවන් පාන් 500යි බනිස් 4000 හැදුවේ පාන් 200යි බනිස් 2000 පාන් 200යි බනිස් 2000 පාන් 500ම හදනවා බනිස් 4000ම හදනවා වක්‍රේ දක්වනවා සම්පත් ඌණ උපයෝජනයක් තිබුණේ උපරිම උපයෝජනයක් පවතින නිෂ්පන්නත්වයේ ඉහළ යනවා මගේ බේකරිය හදන්න පුළුවන් වක්‍රේ මත හැදුවොත් මෙන්න මේ ලක්ෂදී පාන් 500යි බනිස් 4000 පාන් බනිස් දැන් හැදුවේ පාන් 200යි බනිස් 2000 වැඩි කරනවා පාන් 500යි බනිස් 4000 වැඩි කරනවා කියන දෙකම වැඩි වෙනවා වැඩි එතකොට පවතින නිෂ්පන්නත්වය ඉහළ යනවා ඒකට අර වචනෙන් අල්ල ගන්න ඕනේ හරිද අපි පස්සේ ලියමු 12 වෙනි පිටුවට යන්න 12 වෙනි පිටුව උඩටම යන්න මෙවැනි අවස්ථාවට උදාහරණ රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය නිසා නිමවුම වැඩිවීම ඒ කියන්නේ පුතේ ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය අකාර්යක්ෂමයි කියලා පිළිඅරගෙන තියෙනවා ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය පෙන්වන්නේ ඇතුළත ලක්ෂණ අකාර්යක්ෂමයි සේවකයෝ වැඩි පෞද්ගලීකරණය නිසා නිමවුම වැඩි වෙන්නේ ඊතලකින් යන වක්‍ර දක්වා ඊතලකින් යන වක්‍ර දක්වා නියගේ මගහැරී නැවස වැසි ලැබීම නිසා නිමෝව වැඩි වීම. නිමෝව වැඩි වෙනවා. සම්පත් උපයෝජනයේ ක්‍රමික වැඩි වීම. ක්‍රමක්‍ර වැඩි වීම. භාවිතයෙන් නොගත් සම්පත් භාවිතයට ගැනීම නිසා නිමෝව ඉහළ යාම. අර පහත වැටීම කියන වගේ තමයි ඉහළ යාම අන්ඩර්ලයින් කරන්නේ. ආවස්තික පිරිවේ ශූන්‍ය තත්ත්වයකට තේ බලන් දෙවර්ගෙම නිපදවීම. මතකනේ? ආවස්තිකයේ ශූන්‍ය එක අවස්ථාවක් තමයි ඌණ සම්පත් උපයෝජනයේ ඌණ සම්පත් උපයෝජනපත් වීම. එහෙනම් මෙතෙන්දී මේකෙත් වැඩි වෙනවා මේකෙත් වැඩි වෙනවා. ආවස්තිකයේ ශූන්‍ය. ආවස්තිකයේ ශූන්‍ය. අනිත් එක තමයි පුතේ ආර්ථික පසුබැස්ම මේ පැත්තටනේ. ඒක පහව යාම. අනිත් පැත්තට හැර. එහෙනම් මේක අදින්න. ඕක අදින්න 11 වෙනි පිටුවේ යටම 12 වෙනි එක. පුතේ ඉස්රායලියන්න ඇතුළත ඒ ලක්ෂයේ සිට නිමෝම් සංයෝගය 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 වක්‍රය මත B ලක්ෂයට ගමන් කරයි වක්‍රය මත B ලක්ෂයට ගමන් කරයි වක්‍රය මත B ලක්ෂයට ගමන් කරයි මේ බලන්න ඊළඟ එක පුතේ මෙහෙම ප්‍රස්තාරය ගමු අපි ඊළඟ එකේ මොකද්ද එක් භාණ්ඩයක පමණක් නිමෝම ඉහළ යාම අර කලින් අඩු වීම අනිත් එක මේ බලන්න මේ A ලක්ෂයේ ඉඳලා මේ බලන්න B ලක්ෂයට ගියා අපි මිතාර අඳින්න අවශ්‍ය නැහැ පුතේ
A ලක්ෂ මේක පේනවා. කමන්නේ ඇදලා බලමු. මෙන්න මේ බලන්න. x භාණ්ඩ x 1යි x භාණ්ඩ x 2 දක්වා වැඩි වෙනවා. y භාණ්ඩ වෙනස් වෙන්නේ නැහැ. y 1යි. මේ බලන්න. x භාණ්ඩ විතරක් නිමෝම වැඩි වෙනවා. මේ ඊතරේ මෙහාට. මේ කඩේරි නොයන්ද කියලා ප්‍රශ්නයක් නැහැ. ඒවනම් 13 එක් භාණ්ඩේ පමණක් නිමෝම ඉහළ යාම. ඉස්සරහින් ලියමු එන්දට පස්සේ. අර කන්න. ඉස්සරහින් ලියන්න පුතේ නිමෝම් සංයෝගයේ A සිට B තෙක් ගමන් කරයි. 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 x භාණ්ඩ නිමෝම පමණක් වැඩි වේ. 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 එතකොට බබෝ මේව නොතිබුණාට කමක් නැහැ. මේක මේ ටික නොතිබුණාට කමක් නැහැ හොඳේ. ඇයි මේ ඊතලෙන් පේනවා සමාන්තරව. මේක මේ විදිහට අඳින්න පුළුවන් මෙහෙම. y භාණ්ඩ නිමෝම පමණක් වැඩි වෙනවා. ඉතින් අවස්ථාවල් මේ හැම එකක්ම දෙන්නේ මේ තීරුම් ගන්න මේ කරන්නේ. දැන් අපි බලමු අදට අවසන් එක විභාග ප්‍රශ්න අතර උදාහරණ කියලා පුතේ. මේ වලට අත්තර උදාහරණ. නියගේ මගහැරි නැවත වැසි ලැබීම නිසා කුසි නිමෝම පමණක් ඉහළ යා. එහෙනම් මේකේ කුසි නිමෝම වෙන්නේ x භාණ්ඩ. ආවස්තික පිරිවැය ශූන්‍ය තත්ත්වයකටදී x භාණ්ඩයක පමණක් නිමෝම වැඩි වීම. හරිද? අරකේ නිමෝමට වෙනස් වෙන්නේ නැතුව මේකේ නිමෝම වැඩි වෙනවා. ආවස්තික පිරිවැය ශූන්‍යයි. අදට අන්තිම එක 14 විභාග ප්‍රශ්නයක්. ඕනනම් ලියා ගන්න ඕ ප්‍රශ්නේ A level 2002ද කොහෙද පුතේ? ඔයාලා ඉපදිලත් නැහැ කොන්නේ. 2 තිබුණා 12 තිබුණා මම හිතන්නේ. සේවා දසුලි ඒකේ තියෙන්නේ පුතේ මනුජය සේවා වියුක්තිය අඩු වුවත් ආර්ථිකයේ තවමත් පූර්ව සේවා නියුක්තිය ළඟා නොවීම. අන්න බලන්න. සේවා වියුක් මේ බලන්නේ සේවා වියුක්තියනේ. මේ පුතේ සේවා වියුක්තිය අඩු වෙනවා. නමුත් පූර්ව සේවා නියුක්තියට ගියේ නැහැ. අන්න බලන්න. මොකක්ද ගියේ නැහැ. සේවා වියුක්තිය අඩු වෙනවා. අඩු වෙනවා. පූර්ව සේවා නියුක්තියට ගියේ නැහැ. 2002 තිබුණා 12 තිබුණා. එහෙනම් මම ආයි දසුලි කියනවා. දසුලි හරි නෙත්නි හරි කාගෙන් හරි ගන්න. සේවා වියුක්තිය අඩුවා. පූර්ව සේවා නියුක්තියට ගිහිල්ලා නැහැ. ඒක වෙන විදිහකට කියන්නේ. සේවා වියුක්තිය අඩුවා. තව පූර්ව සේවා නියුක්තිය ගිහිල්ලා නැහැ. සේවා නියුක්තිය වැඩි වීම හරිද සර්? ඔව් පුතේ හරි. සේවා නියුක්තිය වැඩි වුණා. තව පූර්ව සේවා නියුක්තිය. සේවා වියුක්තිය අඩු වෙනවා කියන්නේ පුතේ සේවා නියුක්තිය වැඩි වෙනවා. එතකොට මේ රේඛාව මෙතෙන්ට මෙන්න අවශ්‍ය නැහැ. මට මතකයි 2002 තිබුණා 12 තිබුණා. හරි. ඔය වගේ වන්ද. තමයි ප්‍රොෆෙසර් තපත්තුගේ පේපර් එකක් තිබුණා 2002 කියන්නේ සිරිසේන තිලරත්න කියන මහාචාර්යවරයාගේ ප්‍රශ්නයක්. ඒක තියෙනවා. ඊතලෙන් දෙන්න මෙන්නේ නැහැ. එහෙනම් මිතාරා ලියන්න මිහිසර ලියන්න මෙතන ඉස්සර ලියන්න පුතේ නිමෝම් සංයෝගයේ A සිට B තෙක් ගමන් කළා
නිමුම් සංයෝගයේ A සිට B තෙක් ගමන් කළා. නිමුම් සංයෝගයේ A සිට B තෙක් ගමන් කළා. නිමුම් සංයෝගයේ A සිට B තෙක් ගමන් කළා. වක්‍රයේ තෙක් ගමන් නොකරයි. වක්‍රයේ තෙක් ගමන් නොකරයි. හරි පුතේ. ඔන්න මම අද ඔයාලට විනාඩි 10කට විතර කලින් නතර කරන්න බැලුවේ. ලබන සතියේ ආයේ ටිකත් එක්ක මේ පාඩම ඉවර කරලා දානවා. ඔය බහුව වර්ණත් ලකුණු වල ඉවර කරලා දානවා. අපි දැන් කතා කරා පුතේ වක්‍රේ මත බලන්න වක්‍රේ 64 කතා කරන්නේ. මෙහෙම වෙන්න හේතු මූලයට අවතල වෙන්න හේතු 4නේ. වැඩි වෙන අවස්ථිතියේ සම්පත් සමජාතිය නොවීම, තාක්ෂණය වෙනස් වීම, සම්පත් නොගැලපීම. සරලකී වෙන්න හේතු ස්ථාවර අවස්ථිතියේ සම්පත් සමජාතිය වීම, තාක්ෂණය වෙනස් නොවීම, සම්පත් ගැලපීම. ඒක කියවනේ. වක්‍රේ පිටත ලක්ෂ කිව්වා. වක්‍රේ කිව්වා. ඇතුළත කිව්වා. ඊතල හරියට මෙහාට ගිහිල්ලා කිව්වා. තව තියෙන පුතේ වක්‍රේ දකුණු හිතෙන්න වමට හිතෙන්න විතරයි. අපි ඒක විස්තරාත්මකව ලබන තියමු. තව තියෙන එක මේක මෙහෙම කරන්න තියෙනවා. මෙහෙම කරන්න තියෙනවා. මෙහෙම කරන්න තියෙනවා. නැත්තම් තනි පැත්තෙන් මෙහෙම කරන්න තියෙනවා. නැත්තම් මෙහෙම කරන්න තියෙනවා. ඊට පස්සේ ප්‍රායෝගික සංකල්පෙට කතා කරනවා. ප්‍රායෝගික පොයින්ට් ප්‍රශ්නේ. වැඩි පුරට සම්පත් ප්‍රාග්ධර බාන්න ඉපදවන්න යොදවන කොහොමද? ඒ ප්‍රායෝගික කරුණු කතා කරනවා. න්‍යායාත්මක කරුණු තුනක්. ඒතරම් කිසිසේත් හිතන්නේ ප්‍රස්තාර පාඩමක් කියලා. ප්‍රස්තාර පාඩම නෙවෙයි. ප්‍රස්තාර කියලා ගන්න ළමයි ගොඩක් බය වෙන්නේ මේකට. මේකට මං හිතන්නේ මාත් එක්ක ඉන්න මගේ ගෲප් කීපයක් තියෙනවා. ඒ කීපෙම දරුවෝ ඉගෙන ගන්න අයට නේ උගන්වන්නේ. ඉගෙන ගන්න නැති අය ගියාට කමක් නැහැ නේ. අපට ඕනේ අපි කතා කරන ටිකෙන් යම් දෙයක් දරුවන්ට තේරුම් ගන්න. ආර්ථික විද්‍යාව ආසාවෙන් ඉගෙන ගන්න දරුවෝ අවශ්‍යයි. ආර්ථික විද්‍යාව ආසාවෙන් ඉගෙන ගන්න දරුවෝ අවශ්‍යයි. එතකොට ජීවිතේ හැම විෂයන් මේ පැත්තට යනකොට කොමර්ස් කරන ළමයි කොහොමද? කොමර්ස් කරන අය මම හිතන්නේ කෝඩිත් කොමර්ස් තමයි නේ. මේ කොමර්ස් කරන ආර්ට්ස් නෙට්නික් කොමර්ස් නේ වෙන්න ඕන මම හිතන්නේ. කොමර්ස් කරන ළමයිගේ මුළු ජීවිතේම මේ අවුරුදු දෙක මැනේජ්මන්ට් පැත්තට යනකොට පුතේ මුළු ජීවිතේම කලමනාකරණය. ඒක තමයි නිපුණතාව කියන්නේ. එහෙනම් අපි අද මේ ගානේ අතර කරමු. මම වීඩියෝ එකක් ගෲප් එකට දානවා. නෝට් එකක් ලියලා ඕන වීඩියෝ එකක් බලන්න. දිගටම කරන එක වීඩියෝ එක දිගටම දාන්න. මේ අපි එන අද මේ ගානේ අතර කරමු. ඔන්න විනාඩි 10කට 15කට කලින් අපි ලබන හතේ මේ ටික බලමු. ලබන හතේ කියන්නේ 30 වෙනිදා. ඒ බලමු එදාට පොඩ්ඩක් මිතාර ඇඩ්ජස්ට් කරගන්න. එන පුතේ ආයිවා උසාරයි. වාසිලු මේක බලන්න පුතේ මේ රෙකෝඩින් එක පන්ති ඉවර කරා පුතේ පොඩ්ඩක් තව පොඩ්ඩක් කියන්නේ ලොකු ගැඹුරු පාඩමක් තියෙන ඉතුරු ටික ගැඹුරුනින් ඒ ටික පස්සේ කතා කරමු. ඔව්